හැමෝටම සුබ සන්ධ්‍යාවක් අයිබෝන් මම කියන දේවල් ඇහෙනවද ඉස්සෙල්ලම කියන්නකෝ පැහැදිලිව ඇහෙනවද හරි නේ හරි එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු ටික පටන් ගමු මම හිතන්නේ අපි නොවැම්බර් මාසේ දෙවනි සතිය කියන්නේ මම හිතන්නේ 9 වෙනිදා අපි නොවැම්බර් මාසේ 9 වෙනිදා අපි පටන් ගත්තා ඔයාලගේ සංවර්ධන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩින් විභාගය වෙනුවෙන් උපකාරක පන්ති මාලාව අපි පටන් ගත්තා. එතකොට අපි ඒ පන්ති පටන් ගන්නකොට මම කිව්වා නොවැම්බර් මාසයේ ඔයාලා අපි සම්පූර්ණයෙන් කිසිම අය කිරීමකින් තොරව 100% අපි නොමිලේ මේක කරගෙන යන්නේ කියලා. එතකොට මම ඒ වෙනකොට අපි හොඳ ආකාරව දැන හිටියා සමහර දරුවෝ සමහර ආයතනවල සහ සමහර තැන්වල අර විෂයන් තුනටම එක කාඩ් එකක් අරගෙන එක පේමන්ට් එකක් කරලා එහෙම පන්ති වලට සම්බන්ධ වෙච්ච දරුවෝ හිටියා. අර විෂයන් තුනටම එකපාර සල්ලි ගෙවපු කට්ටිය. ඉතින් ඒ අයටත් මේ කාලේ ඇතුළතදී මොනවා හරි දෙයක් ඉගෙන ගන්න අපි අවස්ථාව දෙන්න ඕනේ නිසා අපි නොවැම්බර් මාසේ කිසිම අය කිරීමකින් තොරව නොමිලේ අපි පන්තිය කරා. ඔයාලා දන්නවා නොමිලේ පන්තිය කරා කියලා කිසිම වෙනසක් කරේ නැහැ. අපි පැය දෙක හෝ සමහර දවස්වල පැය දෙකකට චුට්ටක් වැඩිිනුත් එක්ක අපේ පන්තිය අපි කතා කරා. ඒ කියන්නේ මේක මේ නොමිලේ කරන්නේ ඒ නිසා මේ පැය දෙකම උගන්වන්න ඕනේ නෑ වගේ එහෙම ආකල්පයක අපි හිටියේ නැහැ. අපි මේ කාලය ඇතුළතදී අපෙන් ඔයාලා වෙනුවෙන් එක අංශු මාත්‍රයකින් හරි වැදගත් දෙයක් දෙන්න පුළුවන් නම් ඒ දේ දෙන්න අපි මහන්සි වුණා. ඉතින් මම පටන් ගන්නකොටම කියන්නේ ඉතින් ඒ කාල සීමාව අදින් අපි අවසන් කරනවා. ඉතින් කියන්නේ සමහර දරුවෝ අපිත් එක්ක මේ පන්තියේ සම්බන්ධ වෙයි සමහර වෙලාවට අවසාන දවස වෙන්න පුළුවන් අද. ඒ නිසා මෙතනින් පස්සේ අපි දෙසැම්බර් මාසෙ ඉඳලා සාමාන්‍ය විදිහට පන්ති වල සහභාගී වෙනවා නම් පන්ති ගාස්තු ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට රෙකෝඩින් සහ ඒ වගේ දේවල් ටියුට් එක රෙකෝඩින්ස් ඒ සියලු දේවල් ඊට මෙතනින් හට ලැබෙන්නේ ඒකට තියෙන වෙනම ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකට පමණයි. ඒ කියන්නේ අනිත් ඔය අපි හදාගත්ත පොදු ගෲප් ඇතුලේ අපි සාමාන්‍ය දේවල් අපි සංනිවේදනය කරගත්තට රෙකෝඩින් සහ Zoom link එක ඊට අමතරව මේ ටියුට් එක නෝට් එක පේපර්ස් මේ දේවල් සංනිවේදනය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සමහර දරුවෝ අපි අදින් සමහර වෙලාවට අපි මුණ ගැහෙන අන්තිම දවසේ වෙයි. නමුත් බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ එන කට්ටියව අය මෙතනින් හරි තුරු දේවල් ටික ඒගොල්ලොත් එක්ක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අද දවසේ වැඩි වෙලා ගන්නේ නැතුව අපි ගිය සතියේ පන්තිය නතර කරපු තැනින් අපි පටන් ගමු. අපි ගිය සතියේ පන්තිය නතර කරේ පරිගණක පද්ධතියක මූලික සංරචක කතා කරලා. හරි? පරිගණක පද්ධතියක මූලික සංරචක. මූලික සංරචක අපි කතා කරා. ඔය මූලික සංරචක වලට අපි කිව්වා බේසික් එලිමන්ට්ස් කියලා කිව්වා. බේසික් එලිමන්ට්ස් කියලා කිව්වා මූලික සංරචක. එතකොට ඔයාලට මම කිව්වා මේ වගේ මූලික සංරචක හතරක් තියෙනවා කියලා. මතක ඇති ගිය සතියේ අපි කතා කරා. දැන් අපි ගිය සතියේ ටියුට් එකම තමයි අපි අද කතා කරන්නේ. ටියුට් එකේ තව ඉතුරු වෙලා තියෙනවා කතා කරන්න. මූලික සංරචක හතරක් තියෙනවා කියලා මම කිව්වා ගිය සතියේ. ඒතර මේ මූලික සංරචක හතරෙන් ඉස්සල්ලා මම ඔයාලට කිව්වා
දෘඩාංග එහෙම නැත්නම් අපි කිව්වා හાર્ඩ්වෙයාර් කියලා. හරි. ඊට පස්සේ මෘදුකාංග අපි කිව්වා software කියලා. හරි. ඊට පස්සේ ස්ථිරාංග අපි කිව්වා firmware කියලා. අවසානයේ අපි කිව්වා ජීවාංග නැත්නම් liveware කියලා කිව්වා. මෙන්න මේ විදිහට පරිගණක පද්ධතියක මූලික සංරචක හතරක් අපි කතා කරනවා. හරි. ඒ මූලික සංරචක හතරෙන් ඔයාලට මතක ඇති අපි මේ කතා කරන තැන පොඩ්ඩක් මතක් කරන්න ඕන නිසා කියන්නේ ඒ මූලික සංරචක හතරෙන් අපි කතා කරා ඉස්සෙල්ලාම දෘඩාංග කියන එක අපි කිව්වා අතින් ඇල්ලිය හැකි. අතින් ඇල්ලිය හැකි. අපි ඔකට ඉංග්‍රීසියෙන් වචනයක් කිව්වා tangible කියලා කිව්වා. දෘඩාංග කියලා කිව්වා. එතකොට මෘදුකාංග ගැන වෙනම කතා කරා මම ඔයාලට කිව්වා මතක නම් මෘදුකාංග කියලා කියන්නේ අර යම්කිසි පරිගණක ක්‍රමලේඛන භාෂාවකින් අපි කියනවා programming language එකක් කියලා. ක්‍රමලේඛන භාෂාවකින් යම්කිසි අනුපිළිවෙලකට ලබා දීලා තියෙන උපදේශ මාලාවකට අපි කිව්වා මෘදුකාංගයක්. අපි ඒවා ඉස්සරහට තව කතා කරමු. ස්ථිරාංග කියන එක මම කතා කරා පරිගණකයක් බල ගැනීම සඳහා අවශ්‍ය වෙන මූලිකම උපදේශ මාලාව. ඒක පරිගණකයේ මව්පුවරුව නිෂ්පාදනය කරන අවස්ථාවේදීම මව්පුවරුව වචනේ මව්පුවරුව අපි කියන මදර් බෝඩ් කියලා. හරි. මේ මව්පුවරුව නිෂ්පාදනය කරන අවස්ථාවේදීම මදර් බෝඩ් එක නිෂ්පාදනය කරන අවස්ථාවේදීම ඒ නිෂ්පාදකයා ඒකට ඇතුළත් කරන විශේෂිත චිපයක් අපි කියුවා චිප් එකක් චිපයක් කියලා මම කිව්වා. ඒකේ කරන දේ පරිගණකයේ බල ගැනීම පාලනය කරන එක කියලා මම යාට ඔයාලට දා ගොඩාක් උදාහරණ එක කියලා දුන්නා. ඊට පස්සේ ජීවාංග කියන එක ගැන මම කතා කරා. ජීවාංග කියලා කිව්වේ පරිගණකයේ පාලනය කරන නැත්නම් පරිගණකයේ ක්‍රියාත්මක කරන පරිගණකයත් එක්ක වැඩ කරගෙන යන පුද්ගලයන්ට අපි කිව්වා ජීවාංග කියලා. ඔන්නෝම තමයි අපි ගිය සතියේ අපේ පාඩම අපි කතා කරේ. එතකොට දැන් අපි අද දවසේ අපේ ප්‍රධාන ඉලක්කය මෙන්න මේ ටික කතා කරලා මේ අපි මේ මතක තියාගන්න අපි මේ තාමත් මේ ටියුට් එකේ ඒ කියන්නේ මේ අපි ඔයාලට අද කතා කරන ටියුට් එකේ මේ මූලික සංරචක හතර ගැන පොඩි ඕවර්විව් එකක් නැත්තම් මේ ටිකක් සරලව බැලීමක් අපි කතා කරේ. මොකද එක දරුවෙක් වගේ අහලා තිබ්බා සර් මේ පොයින්ටිං ඩිවයිසස් කියන ස්ථානීය උපාංග ගැන කරන්නේ නැද්ද කියලා. ඊළඟ ටියුට් එකත් එක්ක ස්ථානීය උපාංග ගැන අපි කතා කරනවා. මේ උපාංග ගැන වෙනම කතා කරනවා. මොකද අපිට තියෙන කාලය සීමිතයි තමයි. නමුත් එහෙම කියලා උඩින් පල්ලෙන් අත ගාලා යන්න බෑ. හරිද? හරි විදිහට අංග සම්පූර්ණව අපි කතා කරන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඊළඟ ටියුට් එකේ අපි මේ ස්ථානීය උපාංග කියන දේවල් වෙනම කතා කරනවා. එතකොට මම ගත්තොත් එහෙම දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයාර් කියන එක ගත්තොත් එහෙම මේ හાર્ඩ්වෙයාර් එහෙම නැත්නම් මේ දෘඩාංග කියන ඒවා මේ දෘඩාංග කියන ඒවා හරි මේ දෘඩාංග කියන දේවල් මම ඔයාලට කිව්වා අර ලක්ෂණ ටික මතක ඇතිනේ අතින් නැල්ලිය හැක පහසුවෙන් වෙනස් කළ නොහැක ඒ ලක්ෂණ ටික ඔයාලට මතක ඇති ආය ලියන්නත් අවශ්‍ය නැහැ අතින් ඇල්ලිය හැක හරි ඊට පස්සේ පහසුවෙන් වෙනස් කළ නොහැක
මේ ඊළඟ ලක්ෂණ ටික ගැන කතා කරමු. එතකොට මේ දෘඩාංග භාවිතා කරන තාක්ෂණය අනුව මේ දෘඩාංග කියන දේවල් භාවිතා කරන තාක්ෂණය අනුව අපි මේවා වර්ග කරනවා ප්‍රධාන ආකාර පහක් යටතේ. අපි දෘඩාංග වර්ග කරනවා ප්‍රධාන කොටස් පහක් යටතේ. අපි ඉස්සෙල්ලාම කිව්වා ආදානුපාංග. ආදානුපාංග. අපි ඔකට කියනවා input devices කියලා කිව්වා. ආදානුපාංග input devices. ඊට පස්සේ කිව්වා ප්‍රතිදානුපාංග. අපි කිව්වා output devices. මතක උපාංග. memory devices. right? පාලන හා සැකසීම. මේවා මතකයි මම කීසටි කියලා දුන්නා. පාලන හා සැකසීම උපාංග. අපි කියනවා processing devices. අවසානයේ සංනිවේදන උපාංග. අවසානයේ සංනිවේදන උපාංග. right? දැන් අපි අද යන්නේ මෙන්න මේ ආදාන උපාංග ගැන කතා කරන්න. හරි? ආදාන උපාංග. අපි කිව්වා input devices ආදාන. දැන් ගොඩාක් අයගෙන් මේ ආදාන උපාංගයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එයා දෙන අර්ථ දැක්වීම මෙන්න මෙහෙම එකක් දෙන්නේ යා. එයා කියනවා ආදාන උපාංගය අනුව දත්ත ආදානය කරන උපාංග කියලා කියනවා. ගොඩක් කට්ටිය කියනවා ආදාන උපාංගය අනුව දත්ත ආදානය කරන උපාංග කියලා කියනවා. හැබැයි මේවා කල්පනා කරලා බලන්න දැන් ওই කතාව හරි සාධාරණයි. යතුරු පුවරුවට සාධාරණයි. ඒක දත්ත ආදානය කරනවා ඒක හරි. හරි. මයික්‍රොෆෝන් එකටත් සාධාරණයි යත් ඒක දත්ත ආදානය කරනවා. ඩිජිටල් කැමරා එකට ඒකත් සාධාරණයි යත් දත්ත ආදානය කරනවා. වෙබ්කැම් එකත් සාධාරණයි යත් දත්ත ආදානය කරනවා. දත්තනේ වීඩියෝ අර මතක ඇතිනේ. ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත කියලා දත්ත වර්ග තුනක් තියෙනවානේ. ඒතර ශ්‍රව්‍ය දත්ත, ලිඛිත දත්ත, දෘශ්‍ය දත්ත මේවා ආදානය කරන උපාංග මේවා. හැබැයි ඔයාලට හිතෙන්නේ නැද්ද මේ දත්ත ආදානය කරන උපාංග කියලා මේ සරල අර්ථ දැක්වීම මවුස් එක ගැන හිතුවොත් එයාට කරන අසාධාරණයක් කියලා. මොකද මවුස් එක දත්ත නෙවෙයි ආදානය කරන්නේ. මවුස් එකකින් අපි කරන්නේ ඩබල් ක්ලික් කරනවා. මවුස් එකකින් අපි කරන්නේ රයිට් ක්ලික් කරනවා. මවුස් එකකින් අපි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. ඩ්‍රැග් කරනවා කියලා කියනවා. ඩ්‍රැග් and drop drag කරනවා කියලා කියන්නේ මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉහිල ඇදගෙන යනවා. අපි කියනවා drag and drop. දැන් ඔයාලා හිතෙන්නේ නැද්ද මේ මවුස් එක කියන කෙනා ගත්තොත් tracker ball එක ගත්තොත් joystick එක ගත්තොත් දැන් ඔයාලා හිතෙන්නේ නැද්ද මේ කියන කතාව අසාධාරණයි කියලා. මොකද හේතුව තමයි මේ tracker ball එක, joystick එක, mouse එක මේවා ගත්තොත් මෙයාලා දත්ත ආදානය කරනවට වඩා මෙයාලා කරන්නේ මොනවද? අපිට දත්ත වලට වඩා එයාලා ආදානය කරන්නේ විධාන. නැත්නම් උපදේශ. එතකොට එනම් මේ අර්ථ දැක්වීම දත්ත ආදානය කරන උපාංග කියන අර්ථ දැක්වීම ඔයාලට තේරෙන්න ඕනේ පොඩි නිකන් අසම්පූර්ණ ගතියක් තියෙනවා කියලා. ආදානුපාංග කියලා කියන්නේ දත්ත ආදානය කරන උපාංග කියලා කියන අර්ථ දැක්වීම
පොඩි අසම්පූර්ණ ගතියක් තියෙනවා ඔය මම කියපු කාරණාත් එක්ක. ඒ නිසා අපි ආදානුපාංග කියන එකේ අර්ථ දැක්වීම අපි ඊට වඩා ලස්සනට ලියනවා ආදානුපාංගය අනුව මෙන්න මෙහෙම එකක්. ආදානුපාංගය අනුව බලන්නකෝ මෙන්න බලන්න. දත්ත උපදේශ හෝ විධාන ලබා දීමට එහෙමත් නැත්නම් අපි ඔය ලබා දීමට අපි කියනවා ආදානය. භාවිතාවන උපාංග දත්ත උපදේශ හෝ විධාන ලබා දීමට එහෙමත් නැත්නම් ආදානය කිරීමට භාවිතාවන උපාංග වලට අපි කියනවා ආදාන උපාංග කියලා. දැන් මේ ආදාන උපාංග එයා භාවිතා කරන තාක්ෂණයක් තියෙනවනේ. ඒ භාවිතා කරන තාක්ෂණය අනුව මේ ආදාන උපාංග වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මෙයා භාවිතා කරන තාක්ෂණය අනුව ආදාන උපාංග වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකකට අපි කියනවා යතුරු පුවරු ආකාරයේ. එකකට අපි කියනවා යතුරු පුවරු ආකාරයේ. එහෙමත් නැත්නම් අපි උන් ඉංග්‍රීසියෙන් කියනවා keyboard devices. යතුරු පුවරු ආකාරයේ උපාංග. යතුරු පුවරු ආකාරයේ උපාංග අපි කියනවා keyboard devices. දෙවෙනි එකට අපි කියනවා යතුරු පුවරු ආකාරයේ නොවන උපාංග. අපි ඒකට කියනවා non keyboard devices. යතුරු පුවරු ආකාරයේ උපාංග සහ යතුරු පුවරු ආකාරයේ නොවන උපාංග. keyboard devices and non keyboard devices ආකාර දෙකයි. මෙන්න මෙහිම ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තාම තියෙන input devices කියන කුලකය එක පැත්තකට තියෙනවා keyboard devices කියලා අනිත් කැලල තියෙනවා non keyboard devices කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් අපි ගත්තොත් keyboard devices යතුරු පුවරු ආකාරයේ උපාංග keyboard devices. මෙයා ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික යතුරු ලියනය වගේ සාම්ප්‍රදායික යතුරු ලියනයේ මොන ආකෘතියක්ද? ඉලෙක්ට්‍රොනික ආකෘතියක්. ඉලෙක්ට්‍රොනික ආකෘතියක් ඇති උපාංගයක්. ආකෘතියක් ඇති උපාංගයක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික යතුරු ලියන. දැන් මම මෙතනින් අහුවොත් එහෙම මෙතන ඉන්න අයගෙන් භාගයට භාගයක්වත් මේ සාම්ප්‍රදායික යතුරු ලියනය දැකලා නැහැ. මෙතන ඉන්න අයගෙන් මම හිතන්නේ භාගයට භාගයක්. මොකද ඔයාලා නියෝජනය කරන්නේ එතන බහුතරයක් 60ක් 70ක් නියෝජනය කරන්නේ අර 1990 දශකයේ අග භාගයේ. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය මෙතන ඇති 95න් පස්සේ ඉපදිච්ච අය. සුළු පිරිසක් ඇති 95ට කලින් ඉපදිච්ච උදවිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 98 99 2000 විතර වගේ කාලේ ඉස්කෝලේ යන වයසේ හිටපු කට්ටිය ඇති මෙතන.
ඒ කියන්නේ 98 99 විතර කාලේ ඉස්කෝලේ ගියපු කට්ටිය. ඒ කියන්නේ A level O level කරපු කට්ටිය 98 99 2000. අන්න ඒගොල්ලන්ට නම් මේ සාම්ප්‍රදායික යතුරු ලියනය කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද ඒගොල්ලන්ගේ ඉස්කෝලවල ඔෆිස් එකේ දැක්කේ දැන් වගේ මේ කම්පියුටර් එකකට වඩා සාම්ප්‍රදායික යතුරු ලියනයක්. ඉස්කෝලෙන් ලියුමක් ටයිප් කරලා දුන්නේ එහෙම ටයිප් රයිටර් එකක්. ඒගොල්ලෝ උසාවියක් ගාවට ගියාම උසාවිය ගාව ඉන්න එතන ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් ටයිප් කරන්නේ සාම්ප්‍රදායික යතුරු ලියනයි. ඔප්පුවක් ටයිප් කරේ සාම්ප්‍රදායික යතුරු ලියනයි. චරිත සහතිකයක් ටයිප් කරේ සාම්ප්‍රදායික යතුරු ලියනයි. ඉස්කෝලේ නම් අස්වීමේ සහතිකය ඉස්සර ටයිප් කරේ සාම්ප්‍රදායික යතුරු ලියනයි. එතකොට පරිගණකයක් විදිහට නෙමෙයි තියෙන්නේ. එතකොට අන්න ඒ සාම්ප්‍රදායික යතුරු ලියනයේ ඉලෙක්ට්‍රොනික ආකෘතියක් තමයි මේ අපි මේ කතා කරන යතුරු පුවරු ආකාරයේ උපාංග කියලා කියන්නේ. හරි. සාම්ප්‍රදායික යතුරු ලියන එක ඉලෙක්ට්‍රොනික ආකෘතියක්. ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික යතුරු ලියන එක තියෙන විදිහට තමයි එයා පාවිච්චි කරලා දත්ත ආදානය කරන්නේ අපි. හරි. මේ බලන්නකෝ සාම්ප්‍රදායික යතුරු ලියනයක් වැඩ කරන විදිය. මේවා අපිට පෙන්වන්න වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඔයාලා මේවා දන්නේ නැති නිසා. මේක තමයි සාම්ප්‍රදායික යතුරු ලියනය. මේ අකුරක් පද කරනකොට ඒකට සම්බන්ධ වෙලා තියෙන පිටිපස්සේ පොඩි පිටියක් වගේ කොටසක් ලෝහ බරක් නිකන් ඊයම් වලින් තියෙන බරක්. ඒ බර ඇතුලේ තමයි අකුර තියෙන්නේ. අකුර ගිහිල්ලා රිබන් එකේ වදිනවා මෙතන තියෙන රිබන් එකේ හයියේ. ඒ වදිනකොට රිබන් එකේ තියෙන තීත එහා පැත්තේ තියෙන කඩදාසිය වදිනවා. ඔන්න බලන්න. Right? This is what I write a script. Looks like a physical thing. There's lovely block letters there. But on how the platform actually works. Hi. So you load up your paper, which is quite self-explanatory. And you have this little, you've got this little black slider thing here. And this, you can line it up with the 0 there along the top. And you place the paper and it rests on there. Like so. And then you simply roll this up. And there you go. You now have some paper in your typewriter. Hi, Now this bit, this section here, I don't know the name for it, but I'm sure it has some special name. You've got a handle here, and that moves that along. So that's kind of separate from the main body. And then, quite simply, just start writing away. Like, There's a very nice effect. Ta-da! මේ එහෙම තමයි සාම්ප්‍රදායික යතුරු ලියන එකකින් ටයිප් කරන්නේ. යතුරු ලියන එක කරන්නේ නැත්නම් ටයිප් කරන්නේ. ඉස්සර අපේ ඔෆිස් වල අපි වැඩ කරපු තැන්වල අපි දැකපු ඔය ඉස්කෝලේ යන කාලේ දැකපු පරණ කාර්යාලවල මේක තමයි පාවිච්චි කරේ. හැබැයි ඒ කාලේ කම්පියුටර් එකක් තිබ්බේ නැහැ. දැන් එතකොට අපි දැන් කතා කරන මේ keyboard devices නැත්නම් අපි කතා කරන මේ යතුරු පුවරු ආකාරයේ උපාංග. හරි? අපි කියනවා keyboard devices කියලා කියන්නේ. යතුරු පුවරු ආකාරයේ උපාංග. මෙයා මේ සාම්ප්‍රදායික යතුරු ලියන එක ආකාරය තමයි තියෙන්නේ. දත්ත උපදේශ හරි දත්ත උපදේශ සහ විධාන යතුරු ලියනය කරනවා.
ඒ කියන්නේ ටයිප් කරනවා. එහෙම තමයි ආදානය කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෙම තැනක අපි දකින කීබෝඩ් එකක් තමයි මේක අස්සේ තියෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එක වෙන්න පුළුවන්, වොෂින් මැෂින් එක වෙන්න පුළුවන්, ෆ්‍රිජ් එක වෙන්න පුළුවන්. ටයිප් කරලා තමයි දත්ත ආදානය කරන්නේ. හරි. ටයිප් කරලා. එතකොට මේකට අපිට ගන්න තියෙන එකම එක උදාහරණයක් ගන්න තියෙන්නේ. හරි. මේකට අපිට ගන්න තියෙන එකම උදාහරණය යතුරු පුවරුව. ඊමත් නැත්නම් අපි කියනවා කීබෝඩ්. අපිට මේකට ගන්න තියෙන එකම උදාහරණයයි අපි කියනවා යතුරු පුවරුව නැත්නම් කීබෝඩ් කියලා. දැන් කීබෝඩ් එකේ වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාම්ප්‍රදායික යතුරු ලියන එකේ ඉලෙක්ට්‍රොනික ආකෘතියක්. මෙන්න මෙහෙම තමයි කීබෝඩ් එකේ යතුරු තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම එන්නේ. ඉතින් ඔය මම කැලලක් අයින් කරලා තියෙනවා. හරි. එතකොට මෙයා යටින් සම්බන්ධ වෙනවා මෙන්න මේ වගේ ස්ප්‍රින්ග් එකකට දඟරයකට. දැන් අලුත් ඒ වගේ නම් දඟරයක් නෙවෙයි තියෙන්නේ අර එබෙන පොඩි රබර් කොටසක් තියෙනවා. මේක අපි හිතමු මේ කැපිටල් A අකුර. එතකොට මෙයා ගාවින් මෙහෙම යනවා විදුලි පරිපථයක් මේ වගේ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම පල්ලෙහාට ප්‍රෙස් කරපු ගමන් මේ කැලේ මේකේ වැදිලා මේ දෙන්න සම්බන්ධ වෙලා පරිපථයක් නිර්මාණය වෙනවා. මේ හරහා විදුලියක් ගමන් කරනවා. දැන් මේ හැම කීබෝඩ් එකේ තියෙන හැම අකුරකටම අපි හිතමු කැපිටල් A. මේ කැපිටල් A අකුර ප්‍රෙස් කරපු ගමන් ඒ කැපිටල් A එකට අදාළ පරිපථය මෙහෙම සම්පූර්ණ වෙලා ඒකට අදාළ විදුලි ධාරාව මේ කීබෝඩ් එකේ තියෙන චිප් එකක් තියෙනවා. ඒ චිප් එක ඇතුළට යනවා. ඊට පස්සේ චිප් එක එතනින් යාලා සිග්නල් එක යවනවා කම්පියුටර් එකේ CPU එකට. CPU එක ඒ විද්‍යුත් සංඥාව දිහා බලලා අපි ටයිප් කරපු අකුර මොකක්ද කියන එක අඳුරගන්නවා. හරි. ඒකට වෙනම තියෙනවා ඒ එක එක අකුරු වලට කේත ක්‍රම කෝඩින් සිස්ටම්ස්. හරි. ඒ කෝඩ් එක අනුව මේ විද්‍යුත් සංඥාවේ කෝඩ් එක අනුව එයා අඳුර ගන්නවා මේ අකුර A අකුරක් A අකුරද B අකුරද C අකුරද මොකක්ද කියන එක අඳුර ගන්නවා. ඕක තමයි සාම්ප්‍රදායික යතුරු පුවරුවක නැත්නම් ටයිප් රයිටර් එකක කතන්දරේ. මෙතන මේ තියෙන කොටස ප්‍රෙස් කරපු ගමන් ඒ කෑල්ල ගිහිල්ලා මෙතන තියෙන තහඩු කෑල්ලේ වදිනවා. ඒ තහඩු කෑල්ල යට තියෙන තහඩු කෑල්ල වැදිලා ඒතර පරිපථය සම්පූර්ණ වෙනවා. අන්න ඒ පරිපථය මේක වටේට ගිහිල්ලා ධාරාවක් අරගෙන ගිහිල්ලා සිග්නල් එක අරන් ගිහිල්ලා මධ්‍යසක මේකකට දෙනවා සංඥාවක්. මෙයා ටයිප් කරලා තියෙන්නේ කැපිටල් A අකුර කියලා. හරිද? එතකොට මතක තියාගන්න මේ කීබෝඩ් එකක් පාවිච්චි කරනකොට ලෝකේ ඕනෙම තැනක මේ කැපිටල් A අකුර ප්‍රෙස් කරාම එයාට යන සංඥාව ලෝකේ ඕනෙම තැනක තියෙන ඕනෙම රටක තියෙන කීබෝඩ් එකකදී එක හා සමානයි. හරිද? දැන් ඔයාලා මේ ඉන්න අවස්ථාවේ හැටියට ඉතර ලොකුවට ඒක ඇඩ්වාන්ස් විදියට ඔලුවට ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ මූලිකම ඉලක්කය ඔයාගේ කාර්යක්ෂමතා කඩින් විභාගයේ සමත් වෙන එක. මොකද ඕක කරගත්තේ නැත්නම් ඔයාගේ උසස් වීමක් නැහැ. ඔයාගේ ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවර වෙලා ඔයාව පර්මනන්ට් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔයාලට තියෙන පළවෙනි ඉලක්කය තමයි මේ කාර්යක්ෂමතා කඩින් විභාගයේ කොට දාගන්න. එතනින් එහාට තවත් ඉස්සරහට ගියොත් එහෙම ඔය ICT පැත්තේ IT ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ගියොත් එහෙම මේ ICT ටිකක් වැඩිපුර ඉගෙන ගන්න කාලෙක ඔයා ඉගෙන ගනි මේ කීබෝඩ් එකේ තියෙන හැම අකුරකටම යුනික් නැත්නම් අපි ඔකට සිංහලෙන් කියන අනන්‍ය කියලා. අනන්‍ය. අපි කියන යුනික්.
ඒ කියන්නේ capital A අකුරට තියෙන කෝඩ් එක B අකුරට නැහැ. B අකුරට වෙනම කෝඩ් එකක් තියෙනවා. capital A අකුරට තියෙන කෝඩ් එක නෙවෙයි simple A අකුරට තියෙන. ඒ කියන්නේ keyboard එකේ තියෙන හැම key එකකටම unique එහෙමත් නැත්නම් අනන්‍ය වූ අගයක් තියෙනවා. ඒ අගය තමයි ඒ අගයට අදාළ සංඥාව තමයි මේ අකුර ප්‍රෙස් කරාම මේ නිර්මාණය වෙන පරිපතේ හරහා මෙතන තියෙන chip එකට යන්නේ. ඒක ඉස්සරහට ඉගෙන ගන්න. මේ අනන්‍ය වූ අගයට අපි කියනවා ASCII කෝඩ් එක කියලා. ඒකත් ඉස්සරහට ඉගෙන ගන්න කවදා හරි දවසකදී. මේ ASCII කියලා කියන්නේ සම්මතයක්. ASCII කියන එකේ දිග නම American Standard Code for Information Interchange. ඒක දැන් මේ ඔළුවට වරක් විදිහට ගන්න එපා. American Standard Code for Information Interchange ASCII. එතකොට උදාහරණයක් විදිහට capital A අකුරට තියෙන ASCII කෝඩ් එක 65. B අකුරට 66. C අකුරට 67. අන්න ඒ වගේ තියෙන්නේ. එතකොට මේ capital A අකුර ප්‍රෙස් කරනකොට ඒ capital A අකුරට අදාළ 65ට අදාළ කෝඩ් එක තමයි මෙතෙන්ට යන්නේ. හරි? ඒතර එක තව තේරුම් ගන්න ඕනේ. දැන් බැලුවොත් එහෙම කොහොමද වැඩේ වෙන්නේ කියලා මේ වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. මෙන්න බලන්න. ඔය වැඩේ වෙන්නේ මෙන්න මෙහෙම. right. මේ බලන්න. right. මේ තියෙන කම්පියුටර් එකක keyboard එකක් වැඩ කරන විදිහ. Now let's learn how does a keyboard work. While typing, when any key is pressed, you see the corresponding result right onto the screen. Ever wondered how does a computer come to know which key is pressed, or who informs the monitor to display the keystroke pressed? In the following section, we will have a detailed look at the working of the keyboard. To begin with, when a key is pressed, the plunger attached to the key pushes the spring or the rubber dome inside the plunger downwards. The pressure of the fingertip in pressing the key leads to the plunger down on two electronic contacts. හරි මේ බලන්න මේ මම අර කියපු කතාව. ප්‍රෙස් කරපු ගමන් මේ පරිපතේ සම්පූර්ණ වෙනවා. මේ දෙන ගෑවිලා. මේ ප්‍රෙස් කරපු ගමන් පරිපතේ සම්පූර්ණ වෙනවා. When these two contacts come together, the electricity flows මොන through පරිපතේ නිර්මාණය the වෙනවා. When you lift your finger, the spring moves up, lifting the key upwards, and the electric circuit is broken. Now, the signal produced by two contacts coming together is passed on to the chip called as microprocessor. The microprocessor holds a scan card. The pressed keystroke is matched with the scan card. මම කිව්වේ මෙයාට තියෙන කෝඩ් එකත් එක්ක අඳුර ගන්නවා. Then, the microprocessor passes this acquired information to RAM. Based on the keystroke pressed, the signal is then passed from the system to the monitor. ඔන්න ඒක අපිට පේනවා. And finally, the result Monitor is again the is played on. character displayed on the screen. හරි. එතකොට ඔන්න ඔහොම තමයි කම්පියුටර් එකේ keyboard එක වැඩ කරන්නේ. හරි? right. දැන් ඊට පස්සේ මම ඔයාලට කිව්වා එකක් යතුරු පුවරු ආකාරයේ උපාංග.
යතුරු පුවරු ආකාරය. තේරෙනව නේද? මම කාපාඩි ලියන්නකො. අනික මේක අපි කතා කරා. ඊට පස්සේ අපි යනවා යතුරු පුවරු ආකාරයේ නොවන දැන් මේකස්සේ තියෙනවා එකක් ස්ථානීය උපාංග අපි කියනවා pointing devices හරි pointing devices ඊට පස්සේ microphones ඊට පස්සේ digital camera අපි කියන අංකිත කැමරා ඊට පස්සේ webcam මේ ටික ඔක්කොම මොනවද ශ්‍රව්‍ය දෘශ්‍ය ආදානුපංග audio video input devices එයාලා ඉන්පුට් කරන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත මෙයා වෙනම උපාංගයද යතුරු පුවරු ආකාරයේ උපාංග වෙනම තියෙනවා යතුරු පුවරු ආකාරයේ නොවන උපාංග වෙනම තියෙනවා මේ යතුරු පුවරු ආකාරයේ නොවන උපාංග මෙන්න මේ වගේ ආකාර දෙකකටත් තියෙනවා හරි දැන් ගියොත් එහෙම ඔයාලට දීලා තියෙනවා ටියුට් එකක් මේ ටියුට් එක අරගෙන බලුවොත් මේ ටික ආගේ ටියුට් එකේ දීලා තියෙනවා හරි බලන්න මේ ටියුට් එකේ මෙන්න මේ ටික මේ විදිහට දීලා තියෙනවා හරි මේ ටියුට් එකේ මේ ටික අපි ඉස්සරහට කතා කරනවා මේ අපි ඉස්සරහට කතා කරන්න තියෙන දේවල් ඔයාලා මේ ටික පිළිවෙලට හම්බ වෙනවා ඉස්සරහට මෙන්න මෙහෙම මේ තියෙන්නේ right මේ ටික අපි කතා කරන්නේ මේ ටිකනේ අපි දැන් කතා කරගෙන හිටියේ මෙන්න මෙතන හරිද මතක තියාගන්න මෙන්න මේව ආකාර දෙකක් තියෙනවා දැන් ඊට පස්සේ අපි මෙන්න මේ උපාංග මම ඔයාලට කිව්වනේ මේ තියෙන ආකාර දෙක බෙදන විදිය මම ඔයාලට කිව්වා හරි මෙයා බෙදන්නේ කොහොමද keyboard devices non keyboard devices කියලා බෙදනවා කියලා කිව්වා හරි donc non keyboard devices තියෙන්න පුළුවන් එකක් ස්ථානීය උපාංග මේ ඉස්සරහට කතා කරනවා සහ මොනවද තියෙන්න පුළුවන් ශ්‍රව්‍ය දෘශ්‍ය එහෙම තියෙන්න පුළුවන් හරි දැනට අපි මේ ටික මෙහෙම කතා කරගෙන ඉමු ඉස්සරහට අපි තව දුරටත් මේවා වෙන වෙනම කතා කරමු දැන් මම කතා කරේ අපේ මේ උපාංග හරි දෘඩාංග අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ආදාන ඊට පස්සේ ප්‍රතිදාන මතක පාලන හා සැකසු අවසානික සංනිවේදන දැන් මම මෙතනින් පොඩි මූලික හැඳින්වීමක් කරේ ආදාන උපාංග අපි කතා කරා දැන් අපි යනවා ප්‍රතිදාන උපාංග වලට මේ හොඳට තේරුම් ගන්න මම ආයෙත් කියනවා මෙතනින් මේ කතාව කතා කරලා ඉවර කරන්නේ
මේ මෙතන මේ අද දවසේ අපි දෙන ටියුට් එකේ මේ නිකන් හැඳින්වීම මේ ටික අපි කතා කරන්නේ ඊට පස්සේ අපි මෙතනින් පස්සේ ඊළඟ ටියුට් එක දෙනකොට දැන් ඔයාලා දකින්න ඇති ඔයාලට ටියුට් එක දෙනකොට මම දුන්නේ කලින් සතියේ මම හිතන්නේ 1 ඉඳලා 6 වෙනකල් පිටු දුන්නා මේ සතිය 7 ඉඳලා ඉතුරු ටික දුන්නේ මේ කියන්නේ මේ සම්පූර්ණ ටියුට් එකේ මම කොටසෙන් කොටස ඔයාලට දෙන්නේ ලේසි වෙන්න මේ ටික ඉවර වුණාට පස්සේ මේ ටික අපි කතා කරලා ඉවර වුණාට පස්සේ අපි ආයෙ වෙනම ආදානුපාංග ගැන වෙනම කතා කරනවා මේ බලන්න කීබෝඩ් එක ගැන වෙනම කතා කරනවා හරි ඊට පස්සේ ස්ථානීය උපාංග වෙනම කතා කරනවා මවුස් එක වෙනම මෙයා වෙනම කතා කරනවා ඒ නිසා මේ දැන්ට කලබල වෙන්න එපා මේ බලන්න මේ මවුස් එකේ ක්‍රියාකාරීත්වය මේ ටික ඔක්කොම අවශ්‍යයි මේ නෝට් එක සම්පූර්ණයෙන් වල දෙනවා හරි එතකොට දැන් අපි යනවා ප්‍රතිදාන උපාංග වලට මොනවාද ප්‍රතිදාන උපාංග කියලා කියන්නේ ප්‍රතිදාන උපාංගයක් කියලා කියන්නේ පරිගණකයේ තියෙන සකස් කරපු තොරතුරු එළියට ලබා දෙන උපාංග පරිගණකයේ තියෙන සකස් කරපු තොරතුරු එළියට ලබා දෙන උපාංග වලට අපි කියනවා ප්‍රතිදාන උපාංග කියලා. එතකොට එයා ප්‍රතිදාන පිටපත අපිට ලබා දෙන විදිහ අනුව එයා ප්‍රතිදානය කරන විදිහ අනුව ප්‍රතිදාන උපාංග ආකාර දෙකයි. එයා අපිට මේ ප්‍රතිදානය කරන විදිහ අනුව ප්‍රතිදාන උපාංග ආකාර දෙකයි. මතක තියාගන්න. ප්‍රතිදාන උපාංග වර්ග කරන්නේ මොනවා පාදක කරගෙනද? ප්‍රතිදාන පිටපත. ප්‍රතිදාන පිටපත. ඒ කියන්නේ දැන් printer එකක නම් ප්‍රතිදාන පිටපත කඩදාසි paper එක. monitor එකේ ප්‍රතිදාන පිටපත දැන් ඔයා computer එකක් ඉස්සරහා වාඩි වෙලා නම් ඔයා මේ පන්තියට සම්බන්ධ වෙන්නේ ඔයාගේ monitor එකේ ප්‍රතිදාන පිටපත තමයි ඔයා මේ තිරය ඇතුලේ දකින්න චිත්‍රය. ඔයා ස්පීකර් එකක් පාවිච්චි කරනවා නම් අන්න ඒකේ ප්‍රතිදාන පිටපත තමයි ඔයාට කනට ඇහෙන ශබ්දය. දැන් මේ ප්‍රතිදාන උපාංග වර්ගීකරණය කරන්නේ මෙන්න මේ ප්‍රතිදාන පිටපතේ ආකාරය අනුව. ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න බැරි උපාංග වලට අපි කියනවා මෘදු පිටපත් ප්‍රතිදාන උපාංග කියලා. ප්‍රතිදාන පිටපත මේ ප්‍රතිදාන පිටපත output copy එක printer එකක කඩදාසිය monitor එකේ ඔයාලා දකින්න චිත්‍රය speaker එකක කන නැහෙන ශබ්දය ඒක තමයි ප්‍රතිදාන පිටපත. මේ ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න පුළුවන් නම් අපි කියනවා ඒකට දෘඪ පිටපත් ප්‍රතිදාන උපාංගයක් කියලා. අතින් අල්ලන්න පුළුවන් නම් දෘಢ පිටපත්. ඒ කියන්නේ printer එකෙන් එන print out එක කඩදාසිය අතින් අල්ලන්න පුළුවන්. මේ වගේ මේ කඩදාසියක් අතින් අල්ලන්න පුළුවන්. මේකට අපි කියනවා මේක තමයි printer එකෙන් එන ප්‍රතිදාන පිටපත. මේක අතින් අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ඒවට දෘಢ පිටපත් නැත්නම් hard copy output devices. ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න පුළුවන් උපාංග. ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න පුළුවන් උපාංග වලට අපි කියනවා දෘಢ පිටපත් ප්‍රතිදාන උපාංග කියලා. ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න බැරි උපාංග. ඒ කියන්නේ මොනිටර් එකකින් එන ප්‍රතිදාන පිටපත ඔයාට අතින් අල්ලන්න බෑනේ. මොනිටර් එකේ තියෙන මොනිටර් එක අල්ලන්න පුළුවන් වුණාට මේක හොඳට තේරුම් ගන්න. මොනිටර් එක අල්ලන්න පුළුවන් වුණාට මොනිටර් එකෙන් එන ප්‍රතිදාන පිටපත අතින් අල්ලන්න බෑනේ. මොනිටර් එක අල්ලන්න පුළුවන් වුණාට මොනිටර් එකෙන් එන ප්‍රතිදාන පිටපත ඒ කියන්නේ ස්ක්‍රීන් එකෙන් දකින අවුට්පුට් එක අල්ලන්න බෑ අපිට. නේ? චිත්‍රපටියක් බලනකොට අපිට මොනිටර් එක ඇතුළට දාලා චිත්‍රපටිය ඉන්න කෙනෙක් බලන්න බෑනේ. ක්‍රිකට් මැච් එකක් බලනකොට ක්‍රීඩකයෙක් බලන්න බෑනේ. මොනිටර් එක අල්ලන්න පුළුවන්. ඒක හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකක් නිසා. මොනිටර් එකෙන් දකින දේ ස්පීකර් එකෙන් කනට ඇහෙන ශබ්දය අල්ලන්න බෑ. අන්න ඒකට අපි කියනවා soft copy output device එකක්. එතකොට දෘಢ පිටපත් සහ මෘදු පිටපත් විදියට ප්‍රතිදාන උපාංග ආකාර දෙකයි. අපි ඉස්සරහට මේවා තව කතා කරමු. මතක උපාංග.
මතක උපාංග memory devices. දැන් බලන්නකො. ගොඩක් කට්ටියකින් අහුවාම ආයෙත් අර වැරදි උත්තරේ දෙනවා. ගොඩක් කට්ටියකින් අපි අහුවාම මොකක්ද මතක උපාංගයක් කියන්නේ කියලා එයාලා කියනවා අර පොදු වැරදි උත්තරේ. දත්ත ගබඩාකරන උපාංග මතක උපාංග ලෙස හඳුන්වනවා. වැරදිනේ. ඒතකොට උපදේශ ඒවා කවුද ගබඩා කරන්නේ? එතකොට තොරතුරු ඒවා ගබඩා කරන්නේ කවුද? එහෙනම් අපි මතක උපාංගයක් අර්ථ දක්වන්නේ හරියට කාලගුණ වාර්තාව කියන්නේ අන්න ඒ වගේ. මේ බලන්නකෝ. දත්ත උපදේශ ෆෝම් එක පොඩි කැලක් තියෙනවා මම ඒක කියන්න ලියා ගන්න. දත්ත උපදේශ ෆෝම් දත්ත මෙහෙම දාමු. දත්ත තොරතුරු සහ උපදේශ. දත්ත තොරතුරු හෝ උපදේශ. මේ බාඩ తాවකාලිකව හෝ ස්ථීරව අර කාලගුණ අනාමිකය කියනකොට කියන්නේ අපරභාගයේ හෝ සංධ්‍යා කාලයේ වැසි හෝ ඉගුරුම් සහිත වැසි කියන්නේ අන්න ඒ වගේ. දත්ත තොරතුරු හෝ උපදේශ తాවකාලිකව හෝ ස්ථීරව ගබඩා කිරීම සඳහා මතකය භාවිත කරනු ලැබේ. දත්ත උපදේශ හෝ තොරතුරු తాවකාලිකව හෝ ස්ථීරව ගබඩා කරන්න මතකය භාවිතා කරනවා. ඒම පරිගණක පද්ධතිය ගබඩා කරන්න තියෙන ඉඩල තමයි අපි පරිගණක මතකය කිව්වේ. ඒ වගේම සකස් කරන්න අවශ්‍ය වෙන දත්ත උපදේශ දෙකක් මේකේ ගබඩා වෙනවා. ඒවා අපි දන්නවා. ප්‍රොසෙසර් එකෙන් දත්ත සකස් කිරීමට අවශ්‍ය දත්ත සහ උපදේශ කියන දෙන්නම මේකේ ගබඩා වෙනවා. ඒ වගේම මේ මතකය ගත්තාම දැන් ඔයාලට මේ කම්පියුටර් එකේ මෙමරි එක කියලා කියන්නේ මෙන්න මේක මේ පොඩි නිකන් අඟල් 6 කඩි රූලක් වගේ මේ වන්නේ එක තමයි කම්පියුටර් එකේ මතකය. හරි? කම්පියුටර් එකේ මතකය මේ පුතා මේ ස්ක්‍රීන් එකේ මේ මම දාලා තියෙන ටියුට් එක ඔයාලට දීලා තියෙන ටියුට් එක මම ඔයාලට ලේසි වෙන්න මේ ටියුට් එක ස්ක්‍රීන් එකේ දාගත්තේ මේක ස්ක්‍රීන් එකේ තියෙන මේ අකුරු පේන්නේ නැත්තම් චුට්ටක් ටියුට් එකත් එක්ක බලන්න. හරි? දාගත්තේ තියෙන ටියුට් එක මේ තියෙන්නේ. එතකොට මේ තියෙන මේ කම්පියුටර් එකේ මෙමරි එක අපි කියනවා RAM එක. දැන් මේක මේ මෙමරි එක ගත්තාම මේක කියලා හිතන්නකො මෙමරි එක. මේ මෙමරි එක බෙදලා තියෙනවා මෙන්න මේ වගේ කුඩා කොටස් වලට මෙමරි එක. අපි මේවට කියනවා මතක කෝෂයක් කියලා. වෙන එක දැනගෙන ඉන්න මතක කෝෂයක්. මේ මතක කෝෂයට තියෙනවා ඇඩ්‍රස් එකක්. මතක කෝෂ හැම එකකටම තියෙනවා ඇඩ්‍රස් එකක්. මේ මුළු මෙමරි එකම මේ මුළු RAM එකම මේ වගේ කුඩා කොටස් වලට බෙදලා තියෙනවා. මේ චූටි එක කොටසකට අපි කියනවා මෙමරි සෙල් එකක් නැත්නම් මතක කෝෂයක් කියලා. මෙමරි සෙල් එකක් නැත්නම් මතක කෝෂයක් කියලා. මේ තියෙන මේ මතක කෝෂ හැම මතක කෝෂයකටම ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට කම්පියුටර් එකේ මතකය එයා භාවිතා කරන ආකාරය අනුව ප්‍රධාන ආකාර තුනක් විදිහට අපිට මතක වර්ගීකරණයක් කරන්න පුළුවන්. මේකත් අපි තව ඉස්සරහට කතා කරමු. එකක් අපි කියනවා වාරක මතකය. වාරක ඕකට තව වචනයක් අපි පාවිච්චි කරනවා සංචිත මතකය කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කෑෂ් මෙමරි. කෑෂ් කියලා කියන්නේ ඔහොම. සමහර කට්ටිය කනට ඇහෙන විදිහට කෑෂ් කියලා දෙනවා. මෙහෙම. ඒ කෑෂ් කියන්නේ අර සාක්කුවේ දාගෙන යන ඒවා. සමහර කට්ටියට මේ කෑෂ් මෙමරි කියන වචනේ කනට ඇහෙන විදිහට ඒගොල්ලෝ මෙහෙම ලියනවා. මේ පේපර් එකේම මේව ලියන්න එපා. ඒව ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මේ කෑෂ් කියලා කියන්නේ අර අපි අර පෙට්‍රල් ගහන්න ගන්න ඒවා, පාන් ගන්න ගන්න ඒවා, බස් එකට දෙන්න ගන්න ඒ කෑෂ්. මේ සංචිත මතකයේ ලියන කෑෂ් කියන්නේ CACHE. ඒක තමයි ඒ කෑෂ් කියන්නේ. හරි. එතකොට දැන් ඔන්න මේ කතාව හොඳට තේරුම් ගන්න
මේ මතක වර්ග තුන ගැනම මම වෙන වෙනම දැන් කතා කරන්න යන්නේ. එකක් ද්විතීක මතකය, ඊට පස්සේ ප්‍රධාන මතකය, ඊට පස්සේ වාරක මතකය. මම ඉස්සෙල්ලාම ගන්නම් වාරක කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන මතකය සහ මේ වාරක මතකය කියන දෙන්න ගැන කියන්න ගන්නවා. හරි. දැන් ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න කම්පියුටර් එකේ මම මේ අඳින්නේ කම්පියුටර් එකේ මදර් බෝඩ් එක. කම්පියුටර් එකේ මදර් බෝඩ්. මේ මදර් බෝඩ් එකේ තියෙනවා එක තැනක RAM හයි කරන කොටස. අපි හිතමු මේ තමයි ප්‍රධාන මතකය. main memory එහෙම නැත්නම් අපි ඕකට කියනවා RAM කියලා. random access memory. right? ඒ කිට්ටුවම තියෙනවා කම්පියුටර් එකේ මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකය. අපි කියනවා central processing unit එක. නැත්නම් අපි කියනවා CPU. central processing unit එක නැත්නම් CPU කියලා කියනවා. කම්පියුටර් එකේ CPU එක තියෙනවා, process එක තියෙනවා, ඊට පස්සේ RAM එක තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ දෙන්න අතර දුර ගත්තොත් සාමාන්‍යයෙන් දත්ත අරන් යන්නේ මෙහෙමද? මේක වෙන්නේ මෙහෙමනේ. ඒ ඇස්සේ මේ පැත්තේ තියෙනවා hard disk තියෙනවා, process floppy disk තියෙනවා, keyboard එකකින් එන input එක එනවා, mouse එකකින් එන input එක එනවා, digital camera වලින් එනවා. මේ එන කිසිම input එකක්වත් output එකක්වත් ප්‍රධාන මතකය bypass කරලා කෙලින්ම මෙහත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඔයාලා අකින්ද කියලා keyboard එක වැඩ කරන වීඩියෝ එකේ මේ හැම එකේම ඉස්සෙල්ලා මේ memory එකට ගිහිල්ලා එතනින් තමයි මේ පැත්තට යන්නේ. හරි. මේ memory එකට ගිහිල්ලා එතනින් තමයි මේ පැත්තට යන්නේ. ඒ නිසා මේ සියලු දෙනා ගනුදෙනු කරන්නේ CPU එකත් එක්ක කෙලින්ම නෙවෙයි කාත් එක්කද? ප්‍රධාන මතකයත් එක්ක. දැන් එතකොට ප්‍රධාන මතකයත් එක්ක එහෙම ගනුදෙනු කරනකොට ප්‍රධාන මතකයේ ගාව තියෙන්න ඕනේ නිතර අවශ්‍ය වෙන දත්ත උපදෙස් තොරතුරු සහ විධාන කියන ඒවා ප්‍රධාන මතකයේ ගාව තියෙන්න ඕනේ. මධ්‍යස්ථ සූත් ඒකකයට දත්තයක් සකස් කරන්න දත්ත ඕනේ නම් එයා ඉස්සෙල්ලම බලන්නේ ප්‍රධාන මතකයේ. ප්‍රධාන මතකයේ තියෙනවා නම් එයා ටක් ගාලා මේ පැත්තට දෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන මතකය ගිහිල්ලා බලනවා එක්ක hard disk එකේ, එක්ක CD-ROM එකක, එක්ක pen එකේ, එක්ක floppy එකක, එක්ක keyboard එකේ මේ වගේ බලන්න ඊට පස්සේ. කෙලින්ම මෙතන ඉඳලා මෙතෙන්ට යවන්නේ නැහැ CPU එක. හරි. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන සාමාන්‍ය දුර ගත්තොත් මේ දෙන්න අතර අඟල් දෙකකවත් දුරක් නැහැ මදර් බෝඩ් එකේ. අඟල් දෙකක්වත් නැහැ ඊටත් අඩුයි මදර් බෝඩ් එකේ. හැබැයි මේ දෙන්න අතර දුර මේ අඟල් දෙක කියන එක අපිට පෙවුනට ඒක අඟල් දෙකක් නේද කියලා හිතුවට processor එකේ speed එකත් එක්ක සලකලා බලනකොට එයාට මේ අඟල් දෙකක data මේ අරගෙන යන එක මෙතන ඉඳලා මෙතෙන්ට මේ අඟල් දෙකක් තිස්සේ දත්ත ප්‍රවේශ කරන එක හරියට කටුනායක ඉඳලා සිද්ධිය යනවා වගේ වැඩ. එච්චර එහෙම දුරක් යන්න දැනෙන්නේ. අපිට බැලුව බැලමට හිතනවා අයියෝ මොකද්ද මේ අඟල් දෙකනේ තියෙන්නේ කියලා දුර. මේ පාර අඟල් දෙකනේ තියලා. හැබැයි මෙයාගේ ස්පීඩ් එකත් එක්ක බලනකොට මේ අඟල් දෙකක් කියලා කියන්නේ හරියට නිකන් කටුනායකයි සිඩ්නි වගේ. එහෙම නැත්නම් කටුනායකයි ලොස් ඇන්ජලිසුයි වගේ. හිතා ගන්නකො කොච්චර දුරයිද කියලා. ඇයි එහෙම කියන්නේ? කම්පියුටර් එකකට එක දත්ත සැකසුම් චක්‍රයක්. ඒ කියන්නේ මොනවා හරි අපිට ගාවට තේරෙන විදිහට කිව්වොත් ගාඩක් හදනවා කියලා හිතන්න. 253 වැඩි කිරීම 2 වැඩි කිරීම 5. මේ ගාණ කියලා හිතන්නකො. දත්ත සැකසුම් චක්‍රයක් ඔය. ඔන්න ඔය වැඩේ කරන්න මෙයා ගත කරන කාලය නැනෝ තප්පර දෙකකට අඩුයි. නැනෝ තප්පර දෙකකට අඩුයි. දැන් මොකද්ද මේ නැනෝ තප්පර කියලා කියන්නේ? අපි හිතමුකෝ තප්පරයක් එක තප්පරයක් කියනවා.
ඕකනේ අපිට දැනෙන කුඩාම කාලේ. නේද? යාළුවෙක් කෝල් එකක් දීලා කියන්නේ ඔයා එනකල් මම බස් ස්ටෑන්ඩ් එකේ විනාඩි 10ක් බලන් හිටියා, විනාඩි 15ක් බලන් හිටියා, විනාඩි 25ක් බලන් හිටියා. නැත්තම් පැය 3ක් බලන් හිටියා කියලා කියනවා මිසක් යාළුවා කෝල් එකක් දීලා කියන්නේ නැහැ නේ මේ මාර සීන් එක ඔයාව අද තප්පරයක් පරක්කුයි කියලා. නේ? අපිට දැනෙන කුඩාම කාලේ තප්පරය. නමුත් අපි තප්පරය කියන එක සාමාන්‍යයෙන් අපිට දැනෙන කුඩාම කාලේ තප්පරය. දැනෙන එක. ඊට වඩා කුඩා කාලයක් තියෙනවා. අපි හිතමු එක තප්පරයක් බෙදනවා 1000. තප්පරයක් 1000න් බෙදුවාම ඒ එන එකට අපි කියනවා මිලි සෙකන්ඩ් එකයි කියලා. මිලි සෙකන්ඩ් එකයි. එක තප්පරයක් 1000න් බෙදුවාම අපි කියනවා මිලි සෙකන්ඩ් එකයි. එක මිලි සෙකන්ඩ් එකක් මිලි තප්පරයක් 1000න් බෙදුවාම අපි ඒකට කියනවා එක මයික්‍රෝ සෙකන්ඩ් එකයි කියලා. එක මයික්‍රෝ තප්පරයයි කියලා. මයික්‍රෝ. දැන් මේ දවස්වල අපි ගොඩාක් වෙලාවට ඔය මේ ග්‍රීක හෝඩිය ඕවා හැම අපි හරියට මේ හරි සමීපයි අපිට නේද? හරි. අපි O level කරපු කාලේ අපි ඉගෙන ගත්තේ අපි ඇල්ෆා දන්නවා, බීටා දන්නවා, ටීටා දන්නවා, ගැමා දන්නවා. හරි. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට තරංග ගැන එහෙම කතා කරනකොට තරංගයේ ලක්ෂණ කතා කරනකොට අපි ලැම්ඩා අපි ඉගෙන ගත්තා. හරි. මියු ඉගෙන ගත්තා. දැන් අපි කොවිඩ් නිසා අපි ඔමික්‍රෝන් එකක් දැන් මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙනවානේ. ඒතකොට දැන් මේ තේරුම් ගන්න ඕන එක තප්පරයක් 1000කට බෙදුවා මිලි තප්පරයයි, එක මිලි තප්පරයක් 1000කට බෙදුවා එක මයික්‍රෝ තප්පරයයි, එක මයික්‍රෝ තප්පරයක් ආය 1000කට බෙදුවාම අපි කියනවා එක නැනෝ තප්පරයක්. තවත් විදියකින් කිව්වොත් එක තප්පරයක් 1000කට බෙදුවා මිලි තප්පරයයි, ඒන උත්තරේ 1000කට බෙදුවා මයික්‍රෝ තප්පරයයි, ඒන උත්තරේ 1000කට බෙදුවා නැනෝ තප්පරයයි. ඒ කියන්නේ එක නැනෝ තප්පරයක් කියලා කියන්නේ එක තප්පරයක් 10 තුන්වෙනි බලේ 10 තුන්වෙනි බලේ බෙදුවොත් එන ගාන. මේ තවත් විදිහකින් කිව්වොත් එහෙම මේ 1000 කියලා කියන්නේ 10 තුන්වෙනි බලේ, 1000 කියලා කියන්නේ 10 තුන්වෙනි බලේ, 1000 කියලා කියන්නේ 10 තුන්වෙනි බලේ. තවත් විදිහකින් කිව්වොත් එක බෙදීම 10 9 වෙනි බලයක් තමයි එක නැනෝ තප්පරයයි කියලා කියන්නේ. මම මේ කියන්නේ මේ කාලය ඔයාලට අපිට හිතා ගන්නවත් බෑ. දැන් අපිට ඕන නම් හිතා ගන්න පුළුවන් තප්පරය කියන්නේ කොච්චර කුඩා කාලයක්ද කියලා හිතා ගන්න පුළුවන්. මෙන්න මෙච්චරක් කියලා කියන්නේ එක තප්පරයක්. මෙච්චරයි. ඒ කාලේ 1000කට බෙදුවම මිලි තප්පරය. ඒන මිලි තප්පරේ තව 1000කට බෙදුවම මයික්‍රෝ තප්පරය. ඒන මයික්‍රෝ තප්පරේ තව 1000කට බෙදුවම නැනෝ තප්පරය. අන්න ඒ වගේ ඒවා දෙකකට අඩු කාලයක් තමයි යන්නේ එක ප්‍රොසෙසින් සයිකල් එකක්. මේ කියන්නේ එක ගාණක් හදන්න. තේරෙන සිංහලෙන් කිව්වොත්. එතකොට ඔයා හිතන්න මෙයාගේ ස්පීඩ් එක අපිට නිකන් හිතා ගන්නත් බෑනේ. එතකොට අර RAM එකයි process එකයි අතර අඟල් දෙකක් කියන එක මෙයාට මේ තියෙන ස්පීඩ් එකත් එක්ක අරගෙන බැලුවොත් එහෙම කටුනායකයි නිව්යෝක් අතර වගේ දුර. එතකොට දැන් මොකද කරන්නේ? විද්‍යාඥයෝ කල්පනා කරා ඒ වැඩේ කරන්න බෑනේ. ඒ නිසා විද්‍යාඥයෝ කරපු දේ තමයි හැම වෙලාවෙම ඊට වඩා RAM එක process එක ගාවට ගන්නත් බෑ. ඒ නිසා විද්‍යාඥයෝ කරපු දේ තමයි එක පැත්තක ඉන්නවා processor එක, එක පැත්තක ඉන්නවා CPU එක. අනිත් පැත්තේ ඉන්නවා RAM එක. මේ දෙන්න අතර දුර ලං කරන්න බෑ ඊට වඩා. ඒ නිසා විද්‍යාඥයෝ කරා මේ දෙන්න අතරට දැම්මා තව සහායක මතකයක්. හරි. එතකොට process එක කරන්නේ Tamanට දත්ත අවශ්‍ය නම් එයා ඉස්සෙල්ලම බලනවා මේ සහායක මතකය අපි එයාට කිව්වා
සංචිත මතකය කියලා නැත්නම් කෑෂ් මෙමරි කියලා කිව්වා. ප්‍රොසෙසර් එකට සකස් කරන්න දත්ත උපදේශ ඕනේ නම් එයා ඉස්සෙල්ලාම බලන්න එයා ළඟම ඉන්න සංචිත මතකයේ එතන තියෙනවා නම් ඒ ටික අරගෙන මෙයා සකස් කරනවා. එතන නැත්තම් එයා බලනවා RAM එකේ. RAM එකේ තියෙනවා නම් RAM එකේ සංචිත මතකයේ CPU. කොහොමද බලන්නේ? දැන් මේ සංචිත මතකය නිකන් දැනට තේරුම් ගන්න තියාගන්න මට්ටම් තුනක් තියෙනවා. L1, L2 සහ L3 කියලා. L1, L2, L3 කියලා තියෙනවා. මෙන්න මේ L1 එක නම් ඉන්නේ මදර්බෝඩ් එකේ හැමදාටම. L1 මදර්බෝඩ් එක. ඒක දැනගෙන ඉන්න. L1 මදර්බෝඩ් එක. L3 අනිවාර්යෙන් process එක ඇතුලේ. සමහර වෙලාවල් වලදී L2 මදර්බෝඩ් එකේ තියෙනවා. සමහර තැන්වලදී process එක ඇතුලේ තියෙනවා. නිසා තමයි යාළුවෝ මේ process එකක් කියම ගන්න ගියාම ඒකේ specification එකේ කියන්නේ L2 cache එක මෙච්චරයි කියලා කියන්නේ අන්න ඒගොල්ලෝ process එක ඇතුලේ ඉන්නේ. ඒක දැන් තේරුම් ගන්න සංචිත මතකයක් කියලා කියන්නේ මේකේ තියනවා වගේ මධ්‍යස්ථ සුමේකකයේ කාර්ය වේගවත් කරන්න අධිවේගී මතකයක්. ඒක මධ්‍යස්ථ සුමේකකයේ නිතරම පාවිච්චි කරන දත්ත తాවකාලිකව තියාගන්න. දැන් ඔයාලට පේනවා මේ මදර්බෝඩ් එක ගත්තාම මේ මදර්බෝඩ් එකේ මේ තියෙන process එක හරි වෙනද මෙතන මේ සුදු පාට කොටුව. මෙන්න මෙතන මේ කළු පාට කැලි දෙකක් තියෙන්නේ. ඒ තියෙන්නේ RAM එක හයි වෙනතන මෙමරි එක. දැන් ඔයාලා තේරුම් ගන්න මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් දෙකක දුරක් නැහැනේ. හැබැයි මෙතන මේ තියෙන මේ අඟල් දෙකකටත් අඩු දුර එයාට දැනෙන්නේ අපිට කටුනායකයි ලොස් ඇන්ජලිස්යි අතර ගමන් කරනකොට අපිට දැනෙන දුර වගේ. ඒ තරම් ලොකු දුරක් එයාට අර ස්පීඩ් එකත් එක්ක බලනවා. අන්න ඔය හේතුව නිසා මධ්‍යසැලසුම් ඒකකය නැත්නම් CPU එක සහ ප්‍රධාන මතකය අතරට ඉතා වේගවත් අධිවේගී මතකයක් තාවනවා. අන්න ඒ අධිවේගී මතකයට අපි කියනවා මොකද්ද? වාරක මතකය නැත්නම් සංචිත මතකය. ඒතකොට එයා මොකද කරන්නේ? මධ්‍යසැලසුම් ඒකකයට නිරන්තරයෙන් අවශ්‍ය වෙන දත්ත සහ උපදේශ తాවකාලිකව තියාගන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ප්‍රධාන මතකය ගැන. ප්‍රධාන මතකය තමයි පරිගණකයේ තියෙන ඊටාම වැදගත් සහ ඊටාම අත්‍යවශ්‍ය මතකය. මොකද එයා නැතුව පරිගණකයකට බල ගන්නවන්නත් බෑ. ඒක ඔන් වෙන්නත් බෑ. වැඩ කරන්නත් බෑ. එහෙනම් එයා අනිවාර්යෙන් ඉන්න ඕනේ. එයාගේ ධාරිතාවයේ සීමිත ධාරිතාවය ඒ වගේම එයාගේ එයා මත ගබඩා වෙලා තියෙන දත්ත විදුලිය මං කියව తాවකාලික මතකයක් කියලා කිව්වනේ. එයා මත ගබඩා වෙලා තියෙන දත්ත විදුලි විසන්ධි වීමක් වුණාම ස්වයංක්‍රීයව නැగిලා යනවා. ප්‍රධාන මතකයේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනකොට අපි හිතමුකෝ ලොකු කරන්නම්කෝ මේක. right. තේරෙනවද? මෙයා ක්‍රියාත්මක තත්ත්වයේ පවතින දත්ත తాවකාලිකව තියාගෙන ඉන්නවා. සීමිත ධාරිතාවක් තියෙන්නේ. පරිගණකයේ ක්‍රියාව විරහිත වුණාම හරි. එහෙම නැත්නම් විදුලිය විසන්ධි වුණාම හරි මේකේ තියෙන දත්ත නැగిලා යනවා. right. අන්න ඒකට අපි නමක් කිව්වා නශ්‍ය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ volatile. ඒ කියන්නේ විදුලි විසන්ධි වීමකදී මතකයේ තියෙන දත්ත නැතිලා යනවා නම් අපි කියනවා නශ්‍ය මතක. දැන් ඔයාලා කම්පියුටර් එකේ hard disk එක වාගේ පෙන් එක විදුලිය විසන්ධි වුණාම නැකෙන්නේ නැහැනේ තියෙන දත්ත. ඒක නශ්‍ය නොවන මතකයක්. හරි. ඒක නශ්‍ය නොවන මතකයක්. හැබැයි ඔයාගේ කම්පියුටර් එකේ මෙමරි එකේ ඔයා ලියුමක් ටයිප් කර ඉන්නවා. කරන්ට් එක යනවා. ඊතර UPS එකක් නැහැ. කම්පියුටර් එක ඕෆ් වෙනවා. ඊළඟ පාර කම්පියුටර් එක ඔන් කරනකොට ආර ටයිප් කරපු ලියුම නැහැ. ඒ නශ්‍ය මතකයක්. RAM එකේ තියෙන දත්ත විදුලිය විසන්ධි වුණාම නැතිලා යනවා. මේ ආදලා තියෙන අර්ධ සංනායක වලින්. ඊට පස්සේ ඊළඟ එක ද්විතීයික මතක අපි කියනවා පරිගණකයේ දත්ත දීර්ඝ වශයෙන් ගබඩා කරන මතක. අපි ඒවත් ගැන ඉස්සරහට කතා කරනවා. මේ තියෙන උදාහරණයක් අපි පාවිච්චි කරන hard disk එකක් මම මේ ගලවලා තියෙනවා. අපි කම්පියුටර් එකේ තියෙන hard disk එක මෙන්න මෙහෙම තියෙන්නේ. මේ තියෙන disk එක මේ තියෙන මේකේ තමයි දත්ත ගබඩා වෙන්නේ.
මෙන්න මේ කොටසෙන් තමයි දත්ත කියන්නේ සහ ලියන්නේ මෙන්න මේ කොටසෙන් මේ කොටස තමයි දත්ත ලියන්න කියන්න පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම හරි මේ වගේ අපි ඉස්සරහට කතා කරමු එතකොට පරිගණකයේ තියෙන ප්‍රධාන මතකයයි සංචිත මතකයටයි පිටින් ඉන්න බාහිරයෙන් ඉන්න කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන මතකයේ සංචිත මතකයේ කියලා මේ තුන් කට්ටුවට එළියෙන් ඉන්න අනිත් මතක වලට අපි කියනවා බාහිර මතක කියලා එහෙම නැත්නම් ද්විතීයික මතක කියලා එයාට තවඩමක් අපි කියනවා නෂ්ට නොවන මතක non volatile කියලා කියනවා. මෙයා සාමාන්‍යයෙන් ප්‍රධාන මතකයට වඩා ගොඩාක් මන්දගාමී. හරි ස්ලෝ. ඒ වගේම මෙයාගේ තියෙන ධාරිතාවය සීමා රහිතයි. අපි ප්‍රධාන මතකයේ ධාරිතාවය අපි දැන්නොත් එහෙම අපි හිතමුකෝ ගිගාබයිට් එකයි. එහෙම හිතමු. හැබැයි දැන් අපි පාවිච්චි කරන කම්පියුටර් එකේ පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක ධාරිතාවය ටෙරාබයිට් එකයි. ටෙරාබයිට්. ඒක නිකන් හිතන්න. ගිගාබයිට් 1024ක් සමානයි. එක ටෙරාබයිට් එකක් කියන එක සමාන වෙනවා ගිගාබයිට් 1024. ඒක හිතන්න. දැනගත්ත අපි RAM එකේ කැපැසිටි එක ගිගාබයිට් වලින් මයින්නේ. හැබැයි හાર્ඩ් ඩිස්ක් එකේ ටෙරාබයිට් වලින් මයින්නේ. ඒ කියන්නේ ධාරිතාවයේ සීමා රහිත. ඒක දත්ත තොරතුරු ස්ථීරව කපඩා කරනවා. මධ්‍ය සැකසුම් ඒකකයට මෙයාව ඍජුව ඇක්සස් කරන්න ඍජුව ප්‍රවේශ කරන්න බෑ. එයා මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන මතකයේ හරහා තමයි මෙයා යන්න ඕනේ. හරි. right. ඊට පස්සේ අපි යනවා හරි මම ඊළඟ කොටසට යන්න කලින් මට කියන්න මේ කියන දේවල් ටික තේරෙනවද ප්‍රශ්න මොනවාරි තියෙනවනම් අහන්න බෑ. ඔව් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා කවිෂා. කවිෂා මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අනිත් විෂයන් වලට මේ ආයතනයේ පන්ති තියෙනවද කියලා මේක ඇත්තම කතාව ගත්තොත් සක්සස් ඔන්ලයින් ආයතනයේ. හරි. සක්සස් ඔන්ලයින්. මේක මේ හරි මේ ආයතනයේ සාමාන්‍යයෙන් එයාලා කරගෙන යන්නේ මේ එක වසරේ ඉඳලා A level 12 13 පන්ති ඊට අමතරව GAQ පන්ති සහ මගේ මෙන්න මේ EB පන්තිය මොකද හේතුව මම සක්සස් එකත් එක්ක මගේ අනිත් පන්ති ටික කරන්නේ සක්සස් එකත් එක්ක ඒ කියන්නේ මේ GAQ පන්ති සහ මේ අනිත් A level O level පන්ති ටික කරන්නේ සක්සස් එකත් එක්ක ඒ නිසා මම EB ක්ලාස් එකත් සක්සස් එකත් එක්ක කරනවා. හැබැයි ඒගොල්ලෝ ගාව අනිත් විෂයන් වලට ගුරුවරු මම දන්න තරමින් නම් නැහැ. ඉතින් ඒකට හොඳ ගුරුවරු ඉන්නව නේද මේ ශාස්ත්‍රේ. හරි. දැන් මතක තියාගන්න මේ විෂය විශේෂයෙන් ගත්තොත් ICT නම් යටුවක් නැහැ. නමුත් කාර්යක්ෂමතා කඩීමට තියෙන අනිත් විෂයන් තියෙනවා. ඒ විෂයන් ඇත්තටම ICT තේම තමයි ඇත්තම. ශාස්ත්‍රයේ පළපුරුද්ද තියෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. හරිද? මම නම් කියන්න ඕනේ නෑ. නම් වශයෙන් කියන්න ඕනේ නෑ. ඔයාලා සෝෂල් මීඩියා වල Facebook පාවිච්චි කරනවා, Viber WhatsApp පාවිච්චි කරනවා, Telegram පාවිච්චි කරනවා. ඒතර ඔයාලට පුළුවන් මේ ශාස්ත්‍රයේ අත්දැකීම් තියෙන කට්ටිය ගුරුවරු කවුද කියලා අඳුරගන්න පුළුවන්. එතකොට මේ විෂයන් වලට ඒගොල්ලෝ ගාව පන්ති යන්න. හරිද? ICT උනත් අතරම ICT කියන විෂය ගත්තාම උගන්නන්න ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. පොතක් පාඩම් කරගෙන ICT උගන්නන තැන් තියෙනවා. අපි දැකලා නැතුව නෙවෙයි. A level වලට O level වලට මොකක්ද තියෙනවා. උපාධියටත් ඒක උගන්නනවා. මේකට නෙවෙයි උපාධියට උගන්නනවා. GAQ වල. පොතකට පාඩම් කරගෙන උගන්නනවා. හැබැයි කවුරු හරි ගුරුවරේ යම් විෂයක් උගන්නනකොට එයා ඒ විෂය ඇතුලේ විශේෂඥයෙක් වෙනවා නම් ඒ කියන්නේ එයා ඒක යාගේ වෘත්තීය විදිහට කරගෙන යන කෙනෙක් නම් හරි එයාට මේ විෂය ඔයාට හරියට දෙන්න ලේසි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම උදාහරණයක් විදිහට අරන් හිතුවොත් ඒක මම උදාහරණයක් විදිහට අරන් හිතුවොත් එහෙම හරි මම IT උගන්නන්න පටන් ගන්නේ 2004 අවුරුද්දේ ඉඳලා.
2004 අවුරුද්දේ ඉඳලා මම IT උගන්වන්න පටන් ගන්නවා. 2004. හරි. 2004. ඒතකොට දැන් මේ අපි ඉන්නේ අපි ගත කරන්නේ 2021. දැන් ඒ කාලේ මේ 2004 දෙසැම්බර් ඉඳලා 2007 දෙසැම්බර් තමයි මම පටන් ගන්නේ ගුරුවරයෙක් විදියට පළවෙනි ඉගැන්වීම. එතකොට දැන් මේ 2021 දෙසැම්බර් වෙනකොට අවුරුදු 17ක් මේක ඇතුලේ උගන්වලා තියෙනවා. එතකොට මේ අවුරුදු 17ක් කියලා කියන්නේ මේ ICT විෂය නිර්දේශය මම හිතන්නේ මේ අවුරුදු 17කට එක අවුරුද්දකට මම මේ විෂය නිර්දේශය උගන්වලා ඇති 7-8 පාරක්. හරි. එතකොට නිකන් නිකම්ම කල්පනා කරලා බලන්න මේ එක අවුරුද්දකට 7-8 පාරකට උගන්වලා තියෙනවා. මොකද පන්ති ගණනාවක් කරනවානේ. හරි. ඒතකොට මම හිතන්නේ මේ අවුරුදු 17 මේ කාලේ වෙනකොට මේ විෂය මේ කොටස් ටික තියෙන්නේ. මේ අපි දැන් මේ කතා කරන කොටස් ටික ගන්න උදාහරණයක්. මේ process එක ගැන කැලලා ගන්න උදාහරණයක්. මේ ටික මම උගන්වලා ඇති මේ අවුරුදු 17ට හරිද? 200 පාරක් විතර උගන්වලා ඇති. ඒත් එක්කම ගත්තාම කවුරු හරි කෙනෙක් ඒ විෂය ප්‍රායෝගිකව භාවිතා කරනවාද කියන එකත් බලන්න ඕනේ. ඕනේ කෙනෙකුට පුළුවන් පොතක් ගත්තා කටපාඩම් කරගත්තා උගන්වන්න. ඒතකොට එයාගේ මේ සීමාව ඇතුලේ විතරයි දන්නේ. මේ පොත ඇතුලේ කටපාඩම් කරගත්ත දේ ඇතුලේ විතරයි දන්නේ. මම මේ ඔයාට උගන්වන්නේ ඔයා කාර්යක්ෂමතා කඩේ විභාගයට කටපාඩම් කරගෙන ලියන්නේ නැතුව දැනුවත් එක්ක ලිව්වොත් එහෙම මේ කාර්යක්ෂමතා කඩේ විභාගයෙන් පස්සේ ඔයා ගාව මේ දැනුම ඉතුරු වෙනවා. ඔෆිස් එකේ වැඩ කරගෙන යනකොට තමන්ගේ ගෙදර වැඩක් කරනකොට තමන්ගේ දරුවෙකුට ළමයෙකුගේ වැඩක් කරලා දෙනකොට ඔයා ගාව දැනුම තියෙනවා. ඒ නිසා මේ මෙච්චර තේරුම් කරලා ගන්න උදාහරණ. හරි. මොකද අවුරුදු ගානක් තිස්සේ උදර මේ වෘත්තීමය පැත්තෙන් ඔය يعني ගුරුවරයෙක් විදියට මේ අවුරුදු 10ක මෙහෙම වැඩ කරනකොට අනිත් පැත්තෙන් මම ඔයාලට කිව්වා වගේ ලංකාවේ ප්‍රධාන අපි කතා කරන සංස්ථාපිත මණ්ඩල තියෙන ව්‍යවස්ථාපිත මණ්ඩල පාර්ලිමේන්තු පනතකින් සම්බන්ධ කරගත්තු මණ්ඩල තියෙන මම එහෙම කිව්වොත් ඔයා දැන් දන්නවා දැන් මම මොනවා කියලාද කතා කරන්නේ කියලා. ඒතර ඒ මණ්ඩලයේ ඒ මණ්ඩලයක ඒ ශ්‍රේණී ආයතනයක මේ උඩ වයඹ පළාත බාර තොරතුරු තාක්ෂණ වගකීම තියෙන ඒ වයඹ පළාතේ තොරතුරු තාක්ෂණ වගකීම තියෙන ඒ ආයතනයේ වයඹ පළාතේ තොරතුරු තාක්ෂණ වගකීම තියෙන නිලධාරියයි තියෙනවා. හරිද? ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කෙනෙක්. දැන් මම ගත කරන 12 වෙනි අවුරුද්ද. ඒක ඔයා තේරුම් ගන්න මේ විෂය ඇතුලේ ප්‍රායෝගික අත්දැකීම් තමයි මේ දෙන්නේ. එතකොට මට ඔයාගේ වගකීම ඔයාගේ විභාගය සම්බන්ධ වගකීම ගන්න එක ගැටලුවක් නැහැ. හැබැයි ඔයා මගෙන් අහන අනිත් ප්‍රශ්නේ. දැන් මට බෑ අනිත් මෙතන ළමයි 20ක් 25ක් ඉන්නවා මේ එන්නකෝ මේ අනිත් විෂයන් දෙක උගන්නන ගුරුවරයෙක් කියලා අඬ ගහගෙන ඇවිල්ලා ඒ ඔයාලගේ වගකීම මට එයාට බාර දෙන්න බෑ. මොකද ඒක තමයි එයා මේක ඇතුලේ මේ විෂය ඇතුලේ විශේෂඥයෙක් වෙනවා. ඒක ICT ඇතුලේ මං එහෙම වුණාට මට අනිත් විෂයන් උගන්නන්න බෑ. මුදල් රෙගුලාසි මට උගන්නන්න බෑ. ආයතනය ඇතුලේ තියෙන කරගෙන යන ක්‍රමවේද සම්මත පටිපාටින් මට උගන්නන්න බෑ. මොකද අපේ ආයතනයේ තියෙන ක්‍රමය වෙනස්. රාජ්‍ය ආයතන කියන්නේ අර්ධ රාජ්‍ය ආයතනයක තියෙන ක්‍රමය වෙනස්. ඒ කියන්නේ මණ්ඩලයක තියෙන ක්‍රමය වෙනස්. සහ අපි කතා කරමු රජයේ අමාත්‍යාංශයක නැත්නම් ඒ වගේ ආයතනයක තියෙන ක්‍රම සමහර රට වෙනස්. හරිද? ඒ නිසා යාන් බලන්න පොඩ්ඩක් මේ ශාස්ත්‍රයේ අනිත් විෂයන් දෙකට උගන්වන්න ඉන්න හොඳ ගුරුවරු ඉන්නවා. හරිද? Facebook එකේ post එකක් දැක්ක ගමන්ම
ඒ ගුරුවරයා හොඳයි කියලා තෝරගන්නවට වඩා පොඩ්ඩක් කලින් කරපු කට්ටියත් එක්ක අහලා බලන්න, ඒගොල්ලන්ගෙන් කතා කරලා බලන්න. එහෙම ගුරුවරේ තෝරගන්න. හරි. දැන් අපි යනවා ඊළඟට මධ්‍යසෙක්සු මේකකේට මම අර කිව්වා මධ්‍යසෙක්සු මේකකේ කියලා කියන්නේ පරිගණකයේ තියෙන මොළය. ඔයාලා දැකලා නැත්තම් කම්පියුටර් එකේ මධ්‍යසෙක්සු මේකකේ දැකලා නැත්තම් කම්පියුටර් එකේ මධ්‍යසෙක්සු ඒකකය දෙන්නම්. ඉන්න මම පෙන්නනවා. හරි. කම්පියුටර් එකේ මධ්‍යසෙක්සු මේකකය ඉන්න මම මෙතන බලු අස්සේ හොයාගෙන මම පෙන්නන්නම්. තව චුටි කොටස මම ඔයාලට ඊළඟ පන්තියේ මම පෙන්නුවා මම. හරි. මෙන්න මේ වගේ පොඩි අර්ධ සන්නායක කොටසක්. හරි. අර්ධ සන්නායක මේක ඉස්සල්ලාම ලෝකේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් නැත්නම් ශුද්ධ සංසනයක් නිර්මාණය කරන්නේ 1972 අවුරුද්දේ ඉන්ටෙල් සමාගම. එතකොට මේ මයි ශුද්ධ සංසනයෙන් පස්සේ අපි මේ වර්තමානයේ අපි පාවිච්චි කරන ශුද්ධ සංසනය නැත්නම් මේ කතා කරන මයික්‍රෝ ප්‍රොසෙසර් එක දක්වා මේක පරිණාමයේ වෙවීමේ ගත කරපු කාලය ඇතුලේ විවිධ තාක්ෂණයන් විවිධ වේගයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් නිර්මාණය වෙච්ච මධ්‍යසෙක්සු මේකක නැත්තම් ශුද්ධ සකසන මයික්‍රෝ ප්‍රොසෙසර්ස් කියන ඒවා නිර්මාණය වුණා. හරි. එතකොට නිර්මාණය වුණා. එතකොට ඒ වගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි මේ හැම ශුද්ධ සකසනයක් නැත්තම් මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් ඇතුළේම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරි. මේ CPU එක නැත්තම් මේ මධ්‍යසෙක්සු මේකකේ හැදලා තියෙන්නේ ප්‍රධාන කොටස් තුනකින්. මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් තුනකින්. මේ ප්‍රධාන කොටස් තුනෙන් එකකට පළවෙනි එකට අපි කියනවා ගණිතමය හා තාර්කික ඒකකය නැත්නම් ALU කියලා. ගණිතමය හා තාර්කික ඒකකය නැත්නම් අපි කියනවා ALU කියලා. ගණිතමය හා තාර්කික ඒකකය ALU. දෙවෙනි එකට අපි කියනවා CU. පාලන ඒකකය CU. තුන්වෙනි එකට අපි කියනවා register array. register අරාව සිංහලෙන් කියන්නේ register array. දැන් මේ මම ලියනකොට බෝඩ් එකේ අඳිනකොට ඔයාට හිතෙනවා නම් මේ කියන සමහර දේවල් ඔයාට වැදගත් වෙයි කියලා අන්නේ වැදගත් කරුණු ටික ඔයා මේකේ ලකුණු කරගන්න. පොඩි ඉඩක නැත්තම් වෙන කඩදාසියක පෑනකින් හරි පැන්සලකින් හරි ලකුණු කරගන්න. මොකද මතක තියාගන්න අපි දන්නේ නැහැනේ ඊළඟ අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ කොයි කාලෙද කියලා. ඒ කියන්නේ මේ ඔයාට ලැබිලා තියෙන මේ වෙලාවේ මේ මොහොතේ ලැබිලා තියෙන අවස්ථාව මගේ අරගන්න එපා. මොකද මේකෙන් පස්සේ ඊළඟට ඔයා රිපීට් වුණොත් ඔයාට රිපීට් එක ලියන්න වෙන්නේ කවද්ද කියන එක ඔයා දන්නේ නැහැ. ඒ නිසා රිපීට් වෙනවා කියලා හිතාගෙන ලියන්නේ නැතුව මේක කරගෙන යන්න මම හිතන්නේ මේක අමාරු නෑ ඔයාලා. මොකද මෙතන ඉන්නේ A level හොඳ ප්‍රතිඵල ගත්ත අය, කැම්පස් වලින් හොඳ ප්‍රතිඵල ගත්ත කට්ටිය, මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් අය. හරිද? අපි අර කියන්නේ අර young blood එක නෙමෙයි. තරුණ පරම්පරාවනේ. නිසා වැඩ කරන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. ඕනේ දේවල් ටික සටහන් කරගන්න. දැන් මේ මධ්‍යසෙක්සු මේකකේ ප්‍රධාන කොටස් තුනයි. හරි. ALU එක CU එක register array. අපි ගත්තොත් ගණිතමය හා තාර්කික ඒකකය. එයා කරන්නේ පරිගණකයේ තියෙන සියලුම ගණිතමය හා තාර්කික කාර්යයන් පාලනය කරනවා. කවුද?
කවුද එහෙන් පාලනය කරන්නේ? පරිගණකයේ තියෙන ALU එක arithmetic and logical unit එකේ තියෙනවා. arithmetic and logical unit එක යා කරන්නේ පරිගණකයේ තියෙන සියලුම ගණිතමය හා තාර්කික ක්‍රියාවන් පාලනය කරනවා. හරි? මොනවාද ගණිතමය ක්‍රියාවන් කියලා කියන්නේ? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියන මේ ගණිතමය ක්‍රියාවන්. ඒවා කරන්නේ මධ්‍යස්ථ මේකකයේ ඇතුළේ තියෙන ALU කියන කොටස. ඊළඟට මොනවද මේ තාර්කික කාර්යයන්? ඒවා තමයි කුඩාද විශාලද. දැන් ඔයාලා කරන්නේ ජනවාරි 1 වෙනිදාට ඔෆිස් එකට ගියාම ඔයා බලනවා අරයා ඇඳන් ඉන්න සාරියද ලස්සන මගේ එකද? අරයාගේ ෂර්ට් එකද හොඳ මගේ ෂර්ට් එකද? අර ට්‍රවුසර් එකද ගණන් වැඩි මගේ ට්‍රවුසර් එකද? තාර්කික කාර්යයන්. පොළට ගියාම බලන්නේ අතන අමු මිනිස්සු හොඳ මෙතන අමු මිනිස්සු. අතන බණ්ඩක් හදලාම මෙතන බණ්ඩක් හද තාර්කික ක්‍රියා. හරි. කුඩාද විශාලද? අපි බලන්නේ ලොජිකල්. එතකොට පරිගණකයේ තියෙන සියලු ගණිතමය ක්‍රියා සහ තාර්කික ක්‍රියා පාලනය කරන්නේ පරිගණකයේ තියෙන arithmetic and logical unit. right? ඊළඟට පරිගණකයේ තියෙන CU එක පාලන ඒකකය යා කරන්නේ මුළු පරිගණකය පුරාවටම තියෙන උපාංග සහ මේ දත්ත සකස් කිරීම කියන ක්‍රියාවලිය පාලනය කරනවා. පරිගණකය ඇතුලේ තියෙන සියලු උපාංග devices පාලනය කරන්නේ control unit. ඒ වගේම ALU එක පාවිච්චි කරලා දත්ත සකස් කිරීම ඒක පාලනය කරන්නේ පාලනය. ඒ කියන්නේ සරලව කිව්වොත් පරිගණකයේ තියෙන සියලුම ක්‍රියාවන් පාලනය කරන්නේ කවුද? CU නැත්නම් පාලන ඒක. ඊට පස්සේ අනිත් එක්කෙනාට අපි කියනවා register array register array. එයා මොනවද කරන්නේ? එයා තමයි මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ දැන් ඔයාලට මතකයි මම කිව්වා CPU එක තියෙනවා ඊට පස්සේ තියෙනවා cache එක ඊට පස්සේ තියෙනවා RAM එක. එහෙමනේ මම කිව්වේ. ඔය කොච්චර කිව්වත් මේ මධ්‍ය සැකසුම් ඒකක ඇතුලේ චූටි මතක ටිකක් තියෙනවා. මොනවටද ඒ පාවිච්චි කරන්නේ? తాවකාලිකව සකස් කරන දත්ත උපදේශ විධාන తాවකාලිකව ගබඩා කරයි. තාම කුඩා මතකේ. යාගේ ධාරිතාවේ වයින්නේ කිලෝබයිට් වල. හිතන්නකෝ කොච්චර පොඩි මතකයක්ද කියලා. අන්න ඒ මතකයට අපි කියනවා register array කියලා. එහෙම චූටි චූටි registers ගොඩාක් තියෙනවා. අපි කියනවා register එකක් කියලා. එයා කරන්නේ දත්ත උපදේශ විධාන තොරතුරු తాවකාලිකව ගබඩා කරනවා. ඒ කියන්නේ cache memory එකට යවන්න කලින් සහ cache memory එකකින් එන්න කලින් process එක ඉස්සල්ලාම බලන්නේ ඇත්තටම registers වල බලලා cache එකේ බලලා cache එකෙන් පස්සේ තමයි යන්නේ කියලා. හරි? right. ඊට පස්සේ අවසාන ධෘඩාංගය අපි කියනවා සංනිවේද රූපාංග කියලා. එයා පාවිච්චි කරන්නේ මඩිට කලින් පෙන්වන්න බැරුණා මේ තියෙන CPU එක වගේ කම්පියුටර් එකේ ඇතුලේ තියෙන CPU එක. මේක නම් Pentium 3 process එකක්. Pentium 3 process එකක්. ඒතර මේ process එක ඇතුලේ බලන්නකො මේකත් මේ Pentium 3 process එකක් මම පෙන්නුවේ. මේක ඇතුලේ right න්යාලි ක්‍රියාකාරීත්වය මේ තියෙන්නේ කම්පියුටර් එකේ අපි කතා කරන cache memory. මේ cache memory ඔය වගේ motherboard එකට සම්බන්ධ කරලා තියෙන්නේ. කම්පියුටර් එකේ RAM එකයි processor එකයි අතරේ ඔය වගේ cache memory තියෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මම ඔයාලට ඊළඟට පෙන්නන්නේ මෙන්න මේ තියෙන්නේ ලෝකේ හදපු පළවෙනි මයික්‍රෝ ප්‍රොසෙසර් එක. ලෝකේ හදපු පළවෙනි මයික්‍රෝ ප්‍රොසෙසර්. Intel 4004. අර මේ පේනව නේද මේ රත්තරන් පාටට මේ දිලිසෙනව නේද රත්තරන්. ඔ මේ ඒ කාලේ ප්‍රොසෙසර් එක හදලා තිබ්බේ රත්තරන් වලින්.
මේ කොටස් රත්තරන් පාට නෙවෙයි මේවා රත්තරන්. දැන් අදට අපි කතා කරන මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක යට තියෙන මේ පින් පාද තුඩු මේවා රන් ආලේප කරලා තියෙනවා. හරි? ඔයා පොඩ්ඩක් Google වලට ගිහිල්ලා බලන්න, YouTube එකට ගිහිල්ලා හොයලා බලන්න ඉන්දියාවේ අදටත් මේ තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් වල නැත්නම් පරිගණක වල තියෙන කොටස් වලින් රත්තරන් නිස්සාරණය කරගන්නවා. ඒ හේතුව අදටත් මේ මදර්බෝඩ් එකේ කම්පියුටර් එකේ RAM එකේ මේ තියෙන කොටස් රත්තරන් ආලේප කරලා තියෙනවා. ඇයි රත්තරන් ආලේප කරන්නේ? ඒවා රිදීවත්, පිත්තලවත්, තඹවත්, යකඩවත් ඒ අනිත් ලෝහ වලට වඩා රත්තරන් ආලේප කරන්න හේතුව තමයි එයා සාමාන්‍යයෙන් වායුගෝලය සහ අනිකුත් ලවණ සහ අම්ල වර්ග එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා තමයි ඔයාලට මතක ඇති ඔයාලගේ අතීතයේ පරම්පරාවල මිනිස්සු දැන් වගේ දතක් ගැලවුනහම කෘතිම දතක් දාගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒ කාලේ දාගත්තේ රත්තරන් දා. ඒගොල්ලන්ට තිබ්බනේ නේද? දැන් ඔය අපි කියන්නේ දත් ගලවනවා කියලා කියන්නේ ඔය ඒ වගේන් ආපු දේවල් තමයි. දත් ගලවනවා කියන එක. නැත්තම් දැන් අපේ තියෙන දතක් ගලවුවා කියලා අපිට මුකුත් කරගන්න බෑ. නමුත් ඒ කාලේ මිනිස්සු රත්තරන් වලින් දත් දාලා තියෙනවා. දැකලාද? ඒගොල්ලන්ට තිබ්බනේ තඹ වලින් දතක් දාගන්න. යකඩ වලින්, පිත්තල වලින්, චීනච්චට්ටි වලින්. ඒගොල්ලෝ එහෙම නොදාන්න හේතුව තමයි අපි හිතමු යකඩ වලින් දතක් දැම්මා. ඈ ටික කාලයක් යනකොට දත මලකඩ කාලා. ඇයි? කැම වල තියෙන ලුණු හින්දා. එහෙම නැත්නම් අපි හිතමුකෝ තඹ වලින් දතක් දැම්මා. අපි හිතමු ඔයා නිතර ඔය දෙහි වර්ග දොඩම් වර්ග බොනවා. ටික කාලයක් යනකොට තඹත් එක්ක අම්ල ප්‍රතික්‍රියා කරලා දත දිය වෙලා ගිහින්. ඇලුමිනියම් වලින් එහෙම දැම්මොත් එහෙම දත දිය වෙලා. පිත්තල වලින් දැම්මොත් ඒක කොළ පාට වෙලා. දත අර ගෙදර තියෙන පිත්තල පහන වගේ. මේ වායු ගෝලයත් එක්ක අපේ පරිසරයත් එක්ක අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය වැඩි. හැබැයි රත්තරන් කියන්නේ එහෙම ප්‍රතික්‍රියා කරන එකක් නෙවෙයි. ඔයා දැකලා තියෙනවද? පිරිසුදු කැරට් 24 රත්තරන්. ආභරණයක් හැදුවොත්. ඔයා දැකලා තියෙනවද කවදා හරි දවසක ඒක කළු පාට වෙලා තියෙනවා? මලකඩ කාලා තියෙනවා. නෑ. හැබැයි කැරට් 22 කරන්න, කැරට් 20 කරන්න, 18 කරන්න තව මොනවා හරි ලෝහයක් මිශ්‍ර කරනවනේ. තඹ හරි රිදී හරි. අන්නේ ලෝහ ප්‍රමාණය අනුව කැරට් 24 පිරිසුදු රත්තරන් නැති මිශ්‍ර කරපු රත්තරන් නම් සමහරවල්ලාට කළු වෙන්න පුළුවන්, අවප හැවෙන්න පුළුවන්. ඒ රත්තරන් නෙවෙයි අවප හැවෙන්නේ අර මිශ්‍ර කරපු අනිත් ලෝහය. ඒ නිසා මතක තියාගන්න කම්පියුටර් එකේ process එකේ මේ පාද නිර්මාණය කරන්නේ ඉස්සර රත්තරන් වලින්. දැන් රත්තරන් වලින් නිර්මාණය කරන්න බෑනේ. එහෙම රත්තරන් වලින් නිර්මාණය කරොත් එහෙම ගෙදරක කම්පියුටරයක් තියාගන්න බැරි වෙයි. නමුත් මොකද කරන්නේ? ඒවා නිර්මාණය කරනවා රත්තරන් ආලේප කරලා. හරිද? හරි. ඊට පස්සේ අපි යමු කතා කරගෙන හිටපු දැනට සංනිවේදන උපාංග. සංනිවේදන උපාංගයක් කියලා කියන්නේ පරිගණකයක තියෙන දත්ත වෙනත් පරිගණක හෝ උපාංග අතර සංනිවේදනය කර ගැනීමට භාවිතා කරන උපාංග. පරිගණකයක හෝ කියන්නේ පරිගණකයක තියෙන දත්ත වෙනත් පරිගණක හෝ පරිගණක උපාංග අතර සංනිවේදනය කිරීමේදී අතරමැදියෙක් විදිහට ගනුදෙනු කරන භෞතික උපාංග වලට අපි කියනවා පරිගණක සංනිවේදන උපාංග කියලා. අපි නාභිය කියලා කියනවා ස්විච් එක. දැන් ඔහොම කිව්වම තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. නාභිය කියලා කියනවා හබ් එක, ස්විච් එක කියලා කියනවා, රවුටර් එක කියනවා, ගේට්වේ කියලා කියනවා. මේ වගේ වචන ටිකක් තියෙනවා. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් අපි කියනවා පරිගණක ජාල අතුරු මූලක් කාඩ් පත කියලා. හරි. ඊට පස්සේ මේ වගේ මොඩම්ස් තියෙනවා කම්පියුටර් එකේ මොඩම්ස්. හරිද? මේ මේවා සංනිවේදන උපාංග. හරි. ඔයාලට මම හිතන්නේ පේන්නේ නැතුව ඇති මේ මෙතන මේ තියෙන්නේ මේ පොඩි ස්ටැචු එකක් තියලා තියෙන ඒ තියලා තියෙන්නේ රවුටර් එකක් උඩ මේක තියලා තියෙන්නේ. හරි. එතකොට right මේ තියෙන්නේ රවුටර් එකක්. මේ තියෙන්නේ රවුටර් එක සංනිවේදන උපාංගය රවුටර් එක. හරි. ඒක බරයි. පිළිනුත් අධිකයි. හරි.
මේක රවුටර් එකක් මේක සංනිවේදන උපාංගය හරි එතකොට ඒ වගේ සංනිවේදන උපාංග අපි ගොඩක් පාවිච්චි කරනවා එක පරිගණකයක ඉඳලා අනිත් පරිගණකයට දත්ත යවන්න හරි අපි ඉස්සරහට තව ඉස්සරහට ඇඟවලදී මෙයා කතා කරනවා හරිද රවුටර්ස් තියෙනවා හබ් තියෙනවා ස්විච් එකක් ඔයාලා දැකලා තියෙනවා ඔයාලගේ ඔෆිස් එකේ LGN එකේම සම්බන්ධ කරලා තියෙන තැන වීදුරු පෙට්ටියක් වගේ එකක් ඇතුලේ කොළ පාට තැඹිලි පාට බල්බ් නිමිනිමි පප් වෙන ඩිවයිස් එකක් තියෙනවා නෙට්වර්ක් කේබල් ගොඩාක් එක තැනකට ඇවිල්ලා හයි කරපු නෙට්වර්ක් කේබල් ගොඩක් එක තැනකට ඇවිල්ලා හයි කරපු ඩිවයිස් එකක් තියෙනවා මෙන්න මේ වගේ කේබල්ස් මෙන්න මේ තියෙන මෙන්න මේ වගේ කේබල්ස් මෙන්න මේ වගේ කේබල්ස් ඔයාගේ කම්පියුටර් එකේ ඉඳලා යන මෙන්න මේ වගේ කේබල්ස් ගොඩාක් එක තැන ඩිවයිස් එකකට හයි කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. ඔයාලගේ ඔෆිස් එකේ එක තැනක ඇති ඩිස්ක් එකකට හයි කරපු උපකරණය. තැඹිලි පාට කොළ පාට බල්බ් CBDB පත්තු වෙනවා. ඒකට මේ වගේ කේබල්ස් ඔක්කොම ඇවිල්ලා සම්බන්ධ වෙනවා. අපි ඕකට කියනවා ස්විච් එකක් කියලා. ඒ ස්විච් එක කරන්නේ ඔයාගේ පරිගණකයයි අනිත් පරිගණකයයි සංනිවේදනය කරන අතරමැදි උපාංගය. අතරමැද. එයා මැද ඉඳලා අර පරිගණක සංනිවේදනය කරනවා. අන්න ඒ වගේ හබ් එක ස්විච් එක රවුටර්ස් ගේට්වේ මේ වගේ උපකරණ ගොඩාක් තියෙනවා අපි ඒවා ඉදිරියේදී කතා කරමු. ඊට පස්සේ මම මෘදුකාංග කියන එක ගැන කතා කරා ගිය සතියේ software එකක් මෘදුකාංගයක් මම හොඳට අහගන්න හරි අපිට ඇත්තටම මගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා විදුලිය විසන්ධි වූ විට ප්‍රධාන මතකය සම්පූර්ණයෙන් මැකියයිද කියලා. ඔව්. කම්පියුටර් එකේ කරන්ට් එක ගියාම ඒ RAM එකේ තියෙන දේවල් ටික මැකෙනවා. ආයෙ කම්පියුටර් කොන් කරාම ආයෙ අලුතෙන් මුලින් ඉඳලා පටන් ගන්න වෙන්නේ. හැබැයි hard disk එකේ තියෙනවා මැකෙන්නේ නැහැ. CD එක මැකෙන්නේ නැහැ. CD ROM එක මැකෙන්නේ නැහැ. pen drive එක මැකෙන්නේ නැහැ. දැන් මේ pen drive එකක් හයි කරලා තියෙනවා. pen drive එකේ තියෙන එක මැකෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ වගේ portable hard disk අපි පාවිච්චි කරනවා. මේ වගේ portable hard disk මේ පාවිච්චි කරන portable hard disk වල තියෙනවා මැකෙන්නේ නැහැ. හරි. ඒවා මැකෙන්නේ නැහැ. හැබැයි අර pen එකේ තියෙන ඒවා මැකෙන්නේ නැහැ. portable hard disk එකේ මැකෙන්නේ නැහැ. හරි. හැබැයි RAM එකේ තියෙන ඒවා මැකෙනවා. හරි. RAM එකේ තියෙන ඒවා මැකෙනවා හරන් ගියපු ගමන්. right. එතකොට දැන් අපි කතා කරා මෘදුකාංගයක්. පරිගණක පද්ධතියක් මොනවා හරි යම්කිසි ඉලක්කයකට අරගෙන යන්න යම් අරමුණකට මෙහෙවන්න ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කරගෙන යම්කිසි අනුපිළිවෙලකට ලබා දීපු උපදේශ මාලාවකට අපි කියනවා මෘදුකාංගයක් කියලා. ඒවා පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. දැන් හાર્ඩ්වෙයාර් කියන ඒවා දුඩාංග කියන ඒවා පහසුවෙන් වෙනස් කරන්න බෑ. හැබැයි මෘදුකාංග පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. භාවිතා කරන ආකාරය අනුව මෘදුකාංග වර්ග දෙකයි. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. භාවිතා කරන ආකාරය අනුව software වර්ග දෙකයි. එකකට අපි කියනවා පද්ධති මෘදුකාංග නැත්නම් system software කියනවා. අනිකට අපි කියනවා යෙදුම් මෘදුකාංග නැත්නම් application software. එතකොට පද්ධති මෘදුකාංගයක ප්‍රධාන කාර්යය තමයි එයා පරිගණක පද්ධතියේ මෙහෙයුම් පාලන සහ නඩත්තු කටයුතු කරන. හොඳට අහගන්න. පද්ධති මෘදුකාංගය පරිගණක පද්ධතියේ මෙහෙයුම් පාලන සහ නඩත්තු කටයුතු කරන. පරිගණක පද්ධතියක් මෙහෙයවනවා. පරිගණක පද්ධතියක් නඩත්තු කරනවා. පාලනය කරනවා. ඒව කරන්නේ පද්ධති මෘදුකාංගය. ඒ වගේ අපේ වැඩ කරන්නේ නැහැ. අපේ වැඩ කරන්න අපි පාවිච්චි කරනවා යෙදුම් මෘදුකාංග. දැන් ඔය පරිගණක පද්ධති මෘදුකාංග නැත්නම් අපි කියන සිස්ටම් software කියන ඒවා එයා ප්‍රධාන ආකාර තුනකට මේ තේරුම් ගන්න මේවා හරියට. හරිද? මේවා හරියට තේරුම් ගන්න. දැන් පද්ධති දැන් මේව ගන්නකො මෘදුකාංග. එයා ඉන්නවා වර්ග දෙකකට එක්කෙනෙක් ඉන්නවා පද්ධති. පද්ධති අනිත් එක්කෙනා යෙදුම්.
එක්කෙනෙක් පද්ධති මෘදුකාංග අනිත් එක්කෙනා යෙදුම් මෘදුකාංග. මේ පද්ධති මෘදුකාංග ඉන්නවා වර්ග තුනකට. එක්කෙනෙක් මෙහෙයුම් පද්ධති ඔපරේටිං සිස්ටම් කියලා කියනවා. අනිත් එක්කෙනා උපයෝගිතා මෘදුකාංග. අනිත් එක්කෙනාට කියනවා භාෂා පරිවර්තක. මතක තියාගන්න මේවා මේ උඩින් පල්ලෙන් අත ගාලා තේරුමක් නැහැ. මොකද හේතුව වාගේ විෂය නිර්දේශය ඇතුලේ පරිගණකයේ මූලික සංකල්ප කතා කරන්න තියෙනවා. ඒතකොට මේ පරිගණකයේ මූලික සංකල්ප ඇතුලේ මේ කියන සියලු දේවල් ටික තියෙනවා. ඉතින් ඕනනම් කෙනෙකුට පුළුවන් ඔයාගේ හිත රිදවන්නෙත් නැතුව, ඔයාව බය කරන්නෙත් නැතුව, ඔයාට ලොකු බරක් දාන්නෙත් නැතුව යම් තන් නිකන් උඩින් අත ගාගෙන යන්න පුළුවන්. ඔයා දැන් මාර සතුටුයි. ඇයි? සර් උගන්වනවා නියමයට තේරෙනවා. සර් හරි ලේසි උගන්වනවා. චුට්ටයි පාඩම් කරන්න තියෙන්නේ. පන්ති ඉවරනකොට මතක හිටිනවා. හැබැයි විභාගේ දවස් යනකම්. ඒ නිසා මේක ඇතුලේ දැන් හිත සන්තෝෂ කරන්න දැන් නිකන් ඔයාව එන්ලයිට් කරන්න නිකන් පොඩි ජොලියක් දෙන්න යන්තම් උඩින් පල්ලෙන් අත ගාලා වැඩක් නෑ. දැන් ජොලි වුණාට පේපර් එක අතර ගත්තාට පස්සේ ඒ ජොලි නෑ. එහෙනම් දැන් හරියට ඉගෙන ගන්න කරුණු ටික හරියට ඉගෙන ගත්තොත් දැනුත් ජොලි පේපර් එක අතට ගත්තාම ජම්බෝ ජොලි. ඒ හින්දා ඔයාලට තේරෙයි මේවා ජීවිතයේ පළවෙනි වතාවට අහන්නේ සමහර වෙලාවට. හැබැයි ඉගෙනගත යුතුමයි. මොකද මතක තියාගන්න මේවා 6 වසරේ 7 වසරේ 8 වසරේ ළමයි ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ ICT විෂය නිර්දේශය. එතකොට ඔයාට මේ ටික නැතුව මූලික සංකල්ප නැහැ. මූලික සංකල්ප කියලා ඒ වගේ ගැස් බලන්න ගැසට් එකේ තියෙන්නේ. ඔයාට ICT තියෙන්නේ මූලික සංකල්ප. එච්චරයි තියලා තියෙන්නේ. පරිගණකයේ මූලික සංකල්ප. දැන් අර වෙන විෂය නිර්දේශයක නම් කරු දාලා පොයින්ට් දාලා 1.1 1.2 1.3 ඔහොම ගොඩ දිගට තියෙනවා. හැබැයි මේකේ එහෙම නෑ මූලික සංකල්ප. එතකොට තමයි වැඩේ අමාරු. ඇයි ඔයා දන්නේ නැහැ මේක ස්කෝප් එක? තේරෙනවද කියන්නේ? ඒතකොට නොදන්න ස්කෝප් එක නොදන්න කෙනාට යන්තම් ඔයාගේ හිත සන්තෝෂ කරන්න උඩින් අත ගාලා වැඩේ ගෙනියන්න පුළුවන්. අපිටත් පුළුවන් එහෙම. මෙච්චර කෑ ගහන්න ඕනේ නැහැ. සොෆ්ට්වෙයාර් තියෙනවා කියලා නිකන් කතා කරා ඔච්චරයි. පේපර් එක ඇහුවාමනේ අර පරම්පරා 7ක් මගේ බැනුම් අහන්න ඕනේ. පේපර් එක අතර ගත්තාට පස්සේ තමයි වයින්නේ. හරිද? අර යකා මෙලෝදියක් උගන්ලා නැහැ යන්තම් නිකන් උඩින් අත ගාලා අපි වරවට්ටලා. ඒට වඩා හොඳයි මේ ටික හරියට ඉගෙන ගන්න එක දැම්මම. පද්ධති, මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක. වර්ග 3යි. හරිද? මොනවාද මෙහෙයුම් පද්ධතියක් කරන්නේ? මෙහෙයුම් පද්ධතියක් කරන්නේ පරිගණකයේ මෙහෙයුම් සහ පාලන කටයුතු. පරිගණකයක් මෙහෙයවනවා. පරිගණකයක් පාලනය කරනවා. දැන් මොනවද මේවට උදාහරණ? මෙහෙයුම් පද්ධති වලට උදාහරණ තමයි ඔයාගේ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ තමයි ඔයාගේ කම්පියුටර් එකේ පාවිච්චි කරන ඔයාගේ ගෙදර කම්පියුටර් එකේ නම් ඔයා පාවිච්චි කරනවා Windows දැන් නම් 10 විතර පාවිච්චි කරනවා Windows 8 8.1 ඔයාගේ ඔෆිස් වල ගොඩක් වෙලාවට ඔයාලා පාවිච්චි කරනවා Ubuntu Linux හරි එතකොට ඔය LGN එකේ සර්වර් එකේ තියෙනවා CentOS operating system එකක් ඔයාලා සමහරවිට ඔයාලගේ කැම්පස් වලින් ඔයාලා අහලා ඇති Unix කියලා operating system එකක් ගොඩ අතීතයේ පාවිච්චි කරා MS DOS Microsoft එකකින් හදුවේ තව තිබ්බා PC DOS මේවා තමයි operating systems පරිගණකයේ මේ ඔක්කොම කලින් මේ Windows වල ඔයාලා ඉගෙන ගන්න Windows XP 98 මේවා ගොඩක් තිබ්බා පරිගණක මෙහෙයුම් පද්ධති මෙයාගේ කාර්යය මොනවද පරිගණකයේ මෙහෙයුම් සහ පාලන කටයුතු
පරිගණකයේ මෙහෙයවීම සහ පරිගණකය පාලනය කිරීම. ඊළඟ කෙනා අපි කියනවා කවුද? මේ උපයෝගිතා මෘදුකාංග කවුද? එයා තමයි පරිගණකයේ නඩත්තු කටයුතු කරන්නේ. ඇයි අපිට නඩත්තු කරන්න ඕනේ? ඔයා උදේට නැගිටලා දත් මදිනවා. දත් මැද්දේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ. පද්ධතිය දුවන්නේ නැහැ හැබැයි. රහ දැනෙන්නේ නැහැ. කතා කරනකොට ළඟ ඉන්න මිනිස්සුන්ට පැත්ත බලා තින්න බෑ. නේ? කතා කරනකොට අර නිකන් කුවේණි කපු කටිනවා වගේ නූල් නූල් ඇදෙනවා. පද්ධතිය දුවන්නේ නැහැ නඩත්තු කරේ නැත්තම්. ඒවල කොණ්ඩ කපනවා. රැවුල් කපනවා උදේ. නියපොතු කපනවා. නේ? මේ ගෑනුලම එහෙම අර මේවා හදනවා. නඩත්තු කරනවා. ඇයි? සිස්ටම් එක දුවා ගන්න. නඩත්තු කරේ නැත්තම් කොණ්ඩ හැට පොළු ගෙතිලා නියපොතු අර මේම ඇඹරි දික් වෙලා රැවුල් බිම ගෑවෙන කල කකුල ගෑවෙන කල රැවුල් වෙවිලා. හරි. මූණ හොද ගන්න හොය හොය ඉන්නේ නැත්තම් අඟල් එකමාරක් විතර කුණු තට්ටුවක් බැඳිලා. සිස්ටම් එක දුවන්න. සිස්ටම් එක පවත්වාගෙන යන්න අපි මොකද කරන්න ඕනේ? නඩත්තු කරන්න ඕනේ. එහෙනම් පරිගණකයක් නඩත්තු කරන්න ඕනේ. වෛරස් එකක් එන්න කලින් වෛරස් කෙනෙක් නවත්ත ගන්න ඕනේ. ඒක තමයි අපි වෛරස් කාඩ් දාන්නේ. හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ මදි වගේ හිතනවා නම් හાર્ඩ් ඩිස්ක් එකේ අනවශ්‍ය ෆයිල්ස් ටික අයින් කරලා ඉඩ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නඩත්තු කරනවා. අන්න ඒවට තමයි අපි උපයෝගිතා මෘදුකාංග පාවිච්චි කරන්නේ. කම්පියුටර් එකේ data ටික නැති වෙයි කියලා හිතනවා නම් අපි බෑකප් එකක් ගන්න ඕනේ. උපස්ස පිටපත. ඒව තමයි උපයෝගිතා මෘදුකාංග. උපයෝගිතා මෘදුකාංග වලට උදාහරණ තමයි ප්‍රතිවෛරස. ප්‍රතිවෛරස අපි කියනවා ඇන්ටිවෛරස්. ඇන්ටිවෛරස් software ප්‍රතිවෛරස මෘදුකාංග. ඔයාලා දන්නේ සරලව දන්නේ Kaspersky කිව්වා Kaspersky. ඔබ කිව්වම තමයි දන්නේ. ප්‍රතිවෛරස මෘදුකාංග. තව තියෙනවා Norton Symantec, McAfee. මේ වගේ වෛරස් කාඩ් ගොඩක් තියෙනවා. එයාගේ ප්‍රධාන කාර්යය පරිගණකය ඇතුළට වෛරස් එකක් එන එක වැළැක්වීම සහ ආවොත් එයාව පැතිරෙන්නේ නැති වෙන්න වළක්වගෙන එයාව අයින් කරලා දාන්න. ඒක දෙවෙනි එක. උපස්ත පිටපත්. අපි කියනවා බෑකප්. ලබා ගැනීමේ මෘදුකාංග. උපස්ත පිටපත් ලබා ගැනීමේ මෘදුකාංග. ඒකත් උදාහරණයක් මේ උපයෝගිතා මෘදුකාංග වලට. ඊට පස්සේ තව එකක් තියෙනවා. සැටි පිරිසුදු කාර්ය. මේ අර විම් ඩිෂ්වොෂ් එහෙම නෙවෙයි ඈ. සැටි පිරිසුදු කාර්ය. අපි කියනවා මම මෙතන කියලා ඉංග්‍රීසි වචනේ disk cleanup. disk cleanup software. ඔය කම්පියුටර් එකේ hard disk එකේ ඉඩ බදි වෙනකොට එයා අපිට උදව් කරනවා පාවිච්චි නොකරන අනවශ්‍ය ෆයිල්ස් ටික අයින් කරලා hard disk එකේ ඉඩ අරන් දෙන්න. අන්න වැඩේ. මෙයා පරිගණකයේ නඩත්තු කරන්න පාවිච්චි කරනවා. ඊළඟ අවසාන එක්කෙනා අපි කියනවා භාෂා පරිවර්තන. මම මේ ටියුට් එක ඉවර කරලා නවත්තන්නම්. ඒ චුට්ටයි තියෙනවා. භාෂා පරිවර්තන. මෙයා මොකද කරන්නේ? එයා අපිට අත්තර ඕනෙම නැහැ. අපිට වැඩක්ම නැහැ. අරගොල්ලෝ නම් ටිකක් හරි අපි දකිනවා. මෙයා අපි දකින්නෙත් අපේ වැඩ තුන. මම ඔයාලට කිව්වා කම්පියුටර් එකේ software එකක් ලියන්නේ programming language එකක් කියලා. programming language එකක්. programming language. ඔය programming language එකේ ලියන්නේ මොනවද? ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා තමයි programming language එකේ ලියන්නේ. හැබැයි
කම්පියුටර් එකට ඒක තේරෙන්නේ නැහැ. කම්පියුටර් එකට තේරෙන්නේ 1 සහ බිංදුව කියන කෝඩ් එකෙන් තිබ්බොත් විතරයි. 1 සහ බිංදුව කියන කෝඩ් එකෙන් තිබ්බොත් විතරයි. අපි මේ 1 සහ බිංදුව කියන කෝඩ් එකට අපි කියනවා මැෂින් ලැන්ග්වේජ් එක නැත්නම් යන්ත්‍ර භාෂාව. මැෂින් ලැන්ග්වේජ්. මැෂින් ලැන්ග්වේජ්. දැන් අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා ලියන ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එකට තියෙන යන්ත්‍ර භාෂාවට හරවන්න ඕනේ. ඔන්න භාෂා පරිවර්තකයේ ඉන්නවා. මෙයා කරන්නේ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ ලියප එක හරවනවා කම්පියුටර් එකට තියෙන යන්ත්‍ර භාෂාවට. ටියුට් එකේ ඔය ටික දීලා තියෙනවා. හරි? මේ තුන් දෙනාම අපේ වැඩ කරන්න නෙවෙයි පාවිච්චි කරන්නේ කාගේ වැඩ කරන්නේ? කම්පියුටර් එකේ වැඩ ටික කරන්නේ. ඒ නිසා අපිට ආ වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඕන වෙන අනිත් එක්කෙනා තමයි අපේ වැඩ කරන්න උදව් කරන කෙනාට අපි කියනවා අපේ වැඩ කරන්න උදව් කරන කෙනාට අපි කියනවා යෙදුම් මෘදුකාංග. දැන් මම අර කියපු ටික මේ ඔක්කොම මේ ටියුට් එකේ තියෙනවා. හරි? කිසිම අඩුවක් නැතුව සියලු දේවල් තියෙනවා. මේ භාෂා පරිවර්තන ගැනක් තියෙනවා. උපයෝගිතා මෘදුකාංග ගැනක් තියෙනවා. යෙදුම් මෘදුකාංග. මේ යෙදුම් මෘදුකාංග මොකද කරන්නේ? ඒ තමයි පරිගණකයේ පරිශීලක. කවුද පරිශීලක? අපි. අපේ වැඩ කරගෙන යන්න අපිට උදව් කරන මෘදුකාංග. අපිට ඕනේ නම් ලියුමක් ටයිප් කරන්න ඒකට අපිට තියෙනවා word processing software එකක් Microsoft Word කියලා. අපිට ඕනේ නම් Excel අපිට ඕනේ නම් chart එකක් හදගන්න ප්‍රස්තාරයක් හදගන්න ඒකට තියෙනවා පැතුරු මෘදුකාංග නැත්නම් අපි කියනවා spreadsheet කියලා Microsoft Excel. අපිට ඕනේ නම් database එකක් තියාගන්න Microsoft Access කියනවා. අපිට ඕනේ නම් ඇනිමේෂන් එකක් හදාගන්න වෙබ් පේජ් එකක් හදාගන්න Macromedia Dreamweaver තියෙනවා Macromedia Flash තියෙනවා. අපිට ඕනේ නම් මේ වගේ ටියුට් එක වගේ එකක් බලාගන්න අපිට ඉතින් තියෙනවා Adobe Acrobat Reader. අපිට ඕනේ නම් graphic design කරන්න Adobe Photoshop තියෙනවා. අන්න ඒ වගේ අපේ වැඩ කරගෙන යන්න පාවිච්චි කරන software වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග. දැන් එතකොට මේ වර්තමාන වෙළඳ පොළ ඇතුලේ මේ ලෝකයේ ඇතුලේ මේ මෘදුකාංගවල අයිතිය සම්බන්ධයෙන් උත්පුතන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි හිමිකම් ආශ්‍රිත මෘදුකාංග අනික විවෘත මූලාශ්‍ර මෘදුකාංග. ඔය හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියලා කියන්නේ අපි කඩෙන් සල්ලි දීලා ගන්න ඕනේ. ගන්න software එකේ අයිතිය අපිට තියෙනවා. හැබැයි අයිතිය අපිට තිබ්බා කියලා අපිට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න බෑ. දැන් අපි කඩේ ගිහිල්ලා බයිසිකලයක් අරන් ආවොත් බයිසිකලේ අපේ අපිට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕන කෙනෙකුට රෙන්ට් එකට දෙන්න පුළුවන්. අපිට ඕන කෙනෙකුට තෑග්ගක් දෙන්න පුළුවන්. අපිට ඕනේ නම් විකුණන්න පුළුවන්. හැබැයි software එකක් එහෙම ගත්තා කියලා අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. අපි ගන්නේ මොකටද? ඒ පරිගණකයට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. යාළුවෙකුට නිකන් දෙන්නත් බෑ. අපේ අනිත් කම්පියුටර් එකට දාගන්නත් බෑ. අපි ඒ මෘදුකාංගයේ හිමිකරුවෙක් අපි ඇති කර ගන්නවා ගිවිසුමක්. ඒ ගිවිසුමට අනුව තමයි මේක තියෙන්නේ. මොනවද මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග වලට උදාහරණ? අපි කියනවා Microsoft, Adobe, Macromedia මේ සියලු දෙනා හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. මෙයා නීතිමය පදනමකින් බැඳලා තියෙනවා. ලෝකේ තියෙනවා බුද්ධිමය දේපල පනත කියලා එකක්. ඒ බුද්ධිමය දේපල පනතෙන් මෙයා ආවරණය අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. කොහෙන්ද අපි මේ ගිවිසුමට අක්සල් කරන්නේ? අර software එකක් install කරනකොට එක තැනක් තියෙනවා. දිග මාගලක් වගේ ලොකු හැල්ලක්. ඒ හැල්ල කියවන්න නැතුව අපි මොකද කරන්නේ? වැඩේ යන්න ඕනේ හින්දා ඉස්සරහා තියෙන අපේ ටික් එකක් දාන්න තැනක් I agree කියලා. අපි ඒක දානවා. ඒක දැම්මේ නැත්නම් next button එක activate වෙන්නේ නැහැ. ඒ next button එක activate වෙන්නේ නැති නිසා අපි අර තියෙන චූටි කොටුවේ මේම හරියක් දානවා I agree කියලා. ඒව දැම්මොත් තමයි මෙතන තියෙන next button එක activate වෙන්නේ. මේක දැම්මොත් ඒ නිසා අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඕක දානවා. අපි කියවන්නේ නැතුව හැබැයි ඒ තියෙන උඩ තියෙන ලොකු මාගලක් වගේ තියෙන ලියවිල්ල ඇතුලේ මේ software එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන පොද්දේශි ටික දාලා තියෙනවා. අපි ඔකට කියනවා end user agreement license කියලා. එතන අපිට මේවා අපිට ඕනේ විදිහට අරගෙන වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ
මේගොල්ලෝ අපිට දෙන්නේ නෑ ප්‍රෝග්‍රෑම් එක ලියපු කෝඩ් එක. මේගොල්ලෝ දෙන්නේ අපිට වෙනස් කරන්න බැරි පොඩි ෆයිල් එකක් විතරයි software එකේ. අපිට අවශ්‍ය විදිහට ඒක වෙනස් කරගන්න බෑ. අපි සල්ලි දීලා ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි දැන් Microsoft එකේ software එකක් අපි සල්ලි දීලා ගන්න ඕනේ. ඒ නිකන් ගමේ CD shop එකේ රුපියල් 100ට ගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඔරිජිනල් Microsoft එකෙන් හරි නැත්නම් එයාගේ නිල නියෝජිතයෙක්ගෙන් හරි මුදල් ගෙවලා මිලදී ගන්න අපිට පුළුවන්කම තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඒක genuine software එකක් විදිහට අපිට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඊළඟ එක විවෘත මූලාශ්‍ර දුකාංග. ඒ මොකක්ද? ඒක නොමිලේ දෙන්නේ. අන්තර්ජාලයෙන් භාගත කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට බෙදන්න පුළුවන්. ඕන කෙනෙකුට නිකන් දෙන්න. හැබැයි විකුණන්න බෑ. ඇයි? 100% මේක නොමිලේ. මෙන්න මේ සමහර software වල මේ විවෘත මූලාශ්‍ර දුකාංග සමහර ඒ වගේ අර ප්‍රෝග්‍රෑම් එක ලියපු කෝඩ් එකක් අපිට දෙනවා. ඔයා ප්‍රෝග්‍රෑමින් දන්නවා නම් ඔයාට ඕන විදියට ඒක එඩිට් කරගන්න පුළුවන්. හරි? ඒවා තමයි ඔය විවෘත මූලාශ්‍ර දුකාංග වලට උදාහරණ තමයි Linux, Ubuntu, OpenOffice. ඔයාලා ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ OpenOffice. ඒවා විවෘත මූලාශ්‍ර දුකාංග. අපි ශ්‍රීලාංක ගැන කතා කරා. පරිගණක පද්ධතියක් මළ ගැන්වීම සඳහා අවශ්‍ය වන මූලික උපදේශ මාලාව ක්‍රමලේඛ අපි කිව්වා ශ්‍රීලාංක කියලා. හරි? ඒවා පරිගණක මව්පුවරු නිෂ්පාදනයේදීම ඒකේ නිෂ්පාදකයා විසින් මව්පුවරු ඇති පඨන මාත්‍ර මතකයක. මේ පඨන මාත්‍ර මතකය කියන වචනේ. හරි? පඨන මාත්‍ර මතකය. ඒ කියන්නේ කියවන්න විතරයි පුළුවන්. read only. මම ඒක කිව්වා. මකන්න ගියොත් එහෙම එකපාරයි කම්පියුටර් එක ඔන් කරන්නේ ඊට පස්සේ නැගෙනවා. නැගුණාට පස්සේ ආයි කම්පියුටර් එක ඔන් කරන්න අවශ්‍ය වෙන උපදෙස් ටිකක් අපි ගාව නැහැ. ඒ නිසා මෙයා ලේසියෙන් මකන්න බැරි වෙන්න හදිසියෙවත් නැකෙන්න බැරි වෙන්න අර මම ඔයාලට කිව්වා දිලිසෙන ස්ටිකර් එකක් එහෙම අලවලා මෙයා වෙනස් කරනවා නම් මකනවා නම් අදෝරක්ත කිරණයකින් කරන්න පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ් එකකින් ඒක අහම්බෙන් හරි අර මේ මෙමරි එකට වැටෙන එක නවත්තන්න පරාවර්තනය වෙන ස්ටිකර් එකක් අලවලා ඒක ආරක්ෂා කරලා තියෙනවා. මේක පරිගණකය නිෂ්පාදනය කරන අවස්ථාවේදී මෙහි නිෂ්පාදකයා මදර්බෝඩ් එකේ තියෙන මේ process එක ඇතුළට මේක දානවා. මම ඔයාලට ගියසොත් කියලා දුන්නා. මෙයාගේ ප්‍රධාන කාර්යය තමයි පරිගණකයක් බල ගැන්වීමේදී ඊට අවශ්‍ය මූලිකම කාර්යයන් ටික කිරීම සහ ඊට අවශ්‍ය උපාංග ටික මේකට සම්බන්ධ වෙලාද කියලා බලලා උපාංග ටික සම්බන්ධ වෙලා නම් පරිගණකය බල ගැන්වීම මෙයාගේ ප්‍රධාන කාර්යය. ඒක මෙයා ඉන්නේ කම්පියුටර් එකේ විතරක් නෙවෙයි වොෂින් මැෂින් වල ඉන්නවා, iPod වල ඉන්නවා, මොබයිල් ෆෝන්ස් වල ඉන්නවා, මයික්‍රෝවේව් ovens වල ඉන්නවා, ඔයාගේ මොබයිල් ගෙදර තියෙන ඩිජිටල් ඔරලෝසුවේ ඉන්නවා. ඕනෙම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඇතුලේ මේ අපි කතා කරන ශ්‍රීලාංක තියෙනවා. කොටින්ම ටීවී එකේ ඒ වගේම ටීවී එකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ පවා මේ ශ්‍රීලාංක අන්තර්ගතයි. right. ඊට පස්සේ අපි කතා කරා ජීවාංග කියන කෙනා ගැන. ජීවාංග කියලා කියන්නේ පරිගණකයක් භාවිතා කරන user අපි කිව්වා ජීවාංග කියලා. මම ඒකත් ගිය සතියේ උදාහරණ ටිකක් කිව්වා. software developer, බුදුකාංග ප්‍රවර්ධනකාරක කියලා කියන software developer, programmer, දත්ත ආදාන ක්‍රියාකරු අපි කියන data entry operator, system analyst පද්ධති විශ්ලේෂක, මේ වගේ graphic designer, database administrator, මේ වගේ ගොඩාක් තැන් තනතුරු තියෙනවා මේ අපි කතා කරන live ware නැත්නම් ජීවාංග කියන කොටස. ඔන්න ඔය විදිහට තමයි අපි අද දවසේ මූලික සංරචක හතර කතා කරන්නේ. මේ ඊළඟ ටියුට් එක හම්බ වෙනවා. ඊළඟ ටියුට් එක හම්බ වෙනකොට මේ ආදාන උපාංග ආය වෙන වෙන වර්ගී මේ කීබෝඩ් එක ගැන වෙනම, මවුස් එක ගැන වෙනම මේක අපි ටක් දාලා කතා කරගෙන යනවා. හරි? ටක් දාලා කියලා කිව්වට ඇත්තටම හරියට තේරෙන විදිහට අපිට කතා කරගෙන යන්න වෙන්නේ. හරි? right. අපි ඔතනින් ඔය වැඩේ නතර කරලා